අයිබෝන් සුබෝදෑසනක්. අදත් අපි ඔබෙන් අවසර පතනවා හරිතනාලිකාවේ ජීවිතාර්ථ සමග එකතු වන්නට. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා වෙනදා වගේම අදත් ජීවිතාර්ථ සමග එකතු වන්නට. අද අපේ ජීවිතාර්ථ තුල කාබනික පොහොර භාවිතය, රසායනික පොහොර භාවිතය, කාබනික සහ රසායනික පොහොර භාවිත කිරීම තුල තියෙන වැදගත් සහ නොවැදගත් කාරණා. අතරම අපිට අනාගතයේ දවසක කාබනික පොහොර භාවිතයෙන් ඒ අවශ්‍ය කරන්නා වූ වටපිටාව රටක් තුළ නිර්මාණය කරගන්න පුළුවන්. මේ ඇදී බොහෝ දේ අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අප ආරාධනා කොට සිටියා ආන්තතික කාබනික ගොවි සමාජයේ ගරු සභාපති නොකු ආයතනයේ උපදේශන සභාවේ සභාපති සහ කාප් ආයතනයේ උපදේශන සභාවේ සභාපති ආචාර්ය සරත් රණවීර මහත්මයාට අයිබෝන් කියලා අයිබෝන්. සරත් රණවීර මහත්මයා ඉන්න වෙලාවේ එතුමන් මේ වසර ගණනාවක් තුළ ආහාර තාක්ෂණය පිළිබඳව පළපුරුද්දක් තියෙන කාබනික පොහොර හා සම්බන්ධ ගනුදෙනු කරන අපේ රටේ වගේම ජාත්‍යන්තරයත් සමගත් මේ හා බැඳුණු කටයුතු කරන කෙනෙක්. ඒ නිසා මේ දැන් සරත් මහත්මයා මේ ආචාර්යතුමා දැන් මේ දිනවල ලංකාවේ තියෙන ප්‍රධානම කාරණාවක් තමයි ඇත්තටම රසායනික පොහොර මුළුමනින්ම නතර කරනවාද. රසායනික පොහොර මුළුමනින්ම නතර කිරීම තුළ කාබනික පොහොර භාවිත කරමින් මේ කියන්නා වූ කර්මාන්තයන් කරන්න පුළුවන්ද? සහ මේ කියන කාරණා දිත්වයේ හැමුවේ රට තුළ නිර්මාණය වෙමින් තියෙන තත්ත්වයකුත් තිබෙනවා. ඒ නිසා අපි ඒ කියන කාරණා පදනම්ම අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඔව් දැන් මේක ඇත්තටම මෙතන මම දකිනවා මේ වචනවල පොඩි තීරුම් ගැනීමේ අඩුපාඩුවක් ලංකාව තුළ. පළවෙනි එක ලංකාව මුළුමනින්ම කාබනික කිරීමට හැකියාවක් නැහැ. කාබනික කියන වචනය අපි අර්ථ දක්වලා තියෙනවා ලංකාවේ නීතිගත කරලා තියෙනවා. කාබනික කියන වචනය අපිට කරන්න අවශ්‍ය වෙන්නේ ලංකාවේ මේ වසවිස සහිත පොහොර ආනයනයේ නැවැත්වීම තුළින් පාරිසරික ශ්‍රී ලංකාවක් නැත්තම් හරිත ශ්‍රී ලංකාවක් තමයි කිරීමට අවශ්‍යතාවය තියෙන්නේ. මේ කාබනික කියන වචනය මෑත කාලේ ආ වචනයක් මේ ලංකාවට. අපේ මුතුමිත්තෝ ඇත්තටම කරගෙන ගිය කෘෂිකර්මයේ පාරිසරික කෘෂිකර්මයක්. එතකොට මේ පාරිසරික කෘෂිකර්මයටයි මේ කාබනික කියන වචනයක් ආවේ. ඇත්තටම පාරිසරික කෘෂිකර්මය තුළ කාබනික අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකේ වෙනස සියුම් වෙනසක් තියෙන්නේ. කාබනික ක්‍රමය කියන එක තුන්වෙනි පාර්ශවයක් ඇවිල්ලා සාහිතික කිරීමේ ක්‍රමවේදයක් තමයි. ඒක අපනයන සඳහා යෙදීමට පාවිච්චි කරපු ආයුධයක් විතරමයි. එතකොට මේ පාරිසරික කෘෂිකර්මය තුළ ලංකාවේ උදාහරණයක් හැටියට ගත්තොත් අපේ සිංහරාජ වන පද්ධතිය, එහෙම නැත්නම් කැන්ඩියන් ෆොරස්ට් ගාඩන් සිස්ටම් එක, නකල්ස් පද්ධතිය සහ ලංකාවේ සුවිශේෂිත මේ පාරිසරික පද්ධතීන් ගොඩාක් තියෙනවා අපේ. එතකොට ඒ තුල කෘෂිකර්මයට ගත්තම කෘෂිකර්මය තුල අපේ තියෙනවා සාහිතික කරපු කෘෂිකර්මයට ගත්තොත් කාබනික කෘෂිකර්මය, එහෙම නැත්නම් ජීව ගතික කෘෂිකර්මය, අපි ඉංග්‍රීසියෙන් කියනවා බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් කියලා. එවැනි දේවල් ලංකාව තුල සිදුවෙමින් පවතින අවුරුදු 30ක වගේ කාලයක් තුල. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් නීති රීති යුරෝපයේ සහ වෙනත් රටවල් සකස් කරලා මේක අපනයනයට යෙදවීම සඳහා තුන්වෙනි පාර්ශවයක් ඇවිල්ලා සාහිතික කිරීමේ ක්‍රමවේදයක්. හැබැයි මේ දෙකේම පාවිච්චි කරන අමුද්‍රව්‍ය කාබනික අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. ඒක තමයි වෙනස තියෙන්නේ. හොඳයි, දැන් ඔබ කිව්වනේ මේ අතීතයේ අපේ පැරණන් භාවිත කරපු ක්‍රමවේදය, එතකොට සිංහරාජ්‍ය වගේ වනාන්තර, කැන්ඩි ෆොරස්ට් වගේ ඒක ඇත්තට දැන් අපි මුලින්ම හඳුනා ගනිමුකෝ සරත් මහත්මයා මේ ඒ කතාවෙන් පස්සේ මේ ආචාර්යතුමා දැන් ලංකාවේ මිනිස්සු අතීතයේ කරපු කෘෂිකර්මාන්ත ක්‍රමවේදය මොකක්ද? ඒකට කාබනික සහ රසායනික කියන පොහොර දිත්වයෙන් භාවිත කළාද? එහෙම නැත්නම් අපි මේ පාරම්පරික කියන ක්‍රමවේදයේදී මොකද්ද භාවිත වෙච්ච ක්‍රමවේදය කියලා? දැන් මේක දැන් ඇත්තටම දැන් මේ අපේ පැරණි මුතුමිත්තෝ උදාහරණයක් හැටියට හේන් ගොවිතැන. මේ හේන් ගොවිතැනේ පවා අපි දැකලා තියෙනවා මේ දැන් අපි කියන්නේ බයෝචාර් කියන වචනයක් අපි කතා කරනවා. ඒ හේන් ගොවිතැනේ නවදැලි හේනේ ඒ වගේ සංකල්ප තුළ විශාල වාතයෙන් ඕන කරන සියලුම සුදු ජීවීන් ඇදලා ගත්තා. ඇදලා ඒ අවුරුදු ගාණක් ඒක තියාගත්තා. ඇත්තටම දැන් මොහෙන්දෝජාර හරප්පා සහ මායා සංස්කෘතිය තුල හොයාගෙන තියෙන අවුරුදු 5000ක් විතර පරණ අඟුරු, ජීව අඟුරු කියන එක අපි කියනවා. දැන් ඒතකොට ඒ අපේ පැරණි මුතුමිත්තෝ මේක පාවිච්චි කරා. මේක නව දෙයක් නෙවෙයි. ඉතින් ඒතකොට මේ පාවිච්චි කිරීම තුලින් අපිට දැන් අලුතෙන් ආවා වර්ෂ 60කට විතර පෙර හරිත විප්ලවය කියන වචනය. මේක ඇත්තටම විප්ලවයක් නෙවෙයි. මේක විනාශයක් කරේ. හේතුව තමයි මේ තුලින් ගෙනාවා දෙවන ලෝක මහායුද්ධය අවසන් වීමේ ෂණික අවසාන වීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ පාවිච්චි කරන නයිට්‍රජන් ආයුධ වෙනුවට වෙන දෙයකට පාවිච්චි කරන්න ඕන. ඒ වෙන දෙයකට පාවිච්චි කිරීමේ
ඒ විද්‍යාඥ දක්ෂ වුණා මේකට මේ දේ ගොඩක් ඒවා ඇමෝනියම් සල්ෆේට් ඒ වගේම කෘෂිකාර්යයට ඕන දේවල්. ඉතින් ඒක දැම්මම ප්‍රතිඵල තිබ්බ ඇත්තටම. අපිට කියන්න ඕනේ නෑ ඇත්තටම ඉතා හොඳ ප්‍රතිඵල ආවා. ඒ කියන්නේ අස්වැන්න වැඩි වුණා, ගොවියෝ ඉතාම සන්තෝෂ වුණා. මේක ඉතින් හරි නියම විප්ලවයක් කියලා. ඇත්තටම උනේ දේ තමයි මේ පොළවේ අවුරුදු ගාණක් අපි ආරක්ෂා කරන් තිබ්බේ පොළොව තිබ්බ ඉතාම වටිනා පෝෂක ගුණ අර කට්ටිය ඇදලා දුන්න ගහට. ගහ හොඳට වැඩ කරා. දැන් වෙලා තියෙන්නේ මේක දාලා මේ පොළවේ උඩ තියෙන පස නිසරු කරලා තියෙන. දැන් මැරිච්ච පොළොවක් තියෙන්නේ. අපි දැන් හරියට ස්පිරිතාලෙට ගිය සේලයින් ගන්න රෝගියෙක් බාට පත් කරලා තියෙන. සේලයින් දුන්නොත් වැඩ කරන ලෙඩ. හැබැයි ගැලුවොත් මැරෙනවා ලෙඩ. ඉතින් එතනට තියෙනවා. ඒතකොට දැන් අපේ ගොවීන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ තියෙන කෘෂිකර්මය අපේ මේ රසායන ද්‍රව්‍ය දාලා පාවිච්චි කරන කෘෂිකර්ම නැවතුවොත් ලෙඩ මැරෙයිද කියන එක. ඒතකොට ඒකට තමයි අපි ඇත්තටම මම හිතන්නේ මේ මාතෘකාවද ඉතා වැදගත් වෙන්නේ අපිට. මේ රටක් හැටියට මේක එක තැනම U-turn එකක් ගහලා තියෙන. හැරවුම් ලක්ෂයක් දාලා තියෙනවා නෑ ඔක්කොම නවත්තනවායි කියලා. එතකොට නවත්තද්දී අපි කොයිද ඉන්නේ? අපිට මේක පුළුවන් ද මේ නැවතත් NPK කියන සාධකය තමයි ඉතින් හැමතැනම කතා වෙන්නේ. මේ NPK එහෙම නැත්නම් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන ප්‍රධාන මූලද්‍රව්‍යයන් තුන නැති වුණොත් අපිට මේක පුළුවන් ද මේ කාබනික එහෙම නැත්නම් පාර්ශ්වික පොහොර හෝ වෙනත් අමුද්‍රව්‍ය පාවිච්චි කරලා මේ සබ්ස්ටිටියුට් කරන්න. එහෙම නැත්නම් මේක වෙනුවට වෙන එකක් දාන්න පුළුවන්. උපදේශ මේ ආදේශයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපිට මම හිතනවා ප්‍රධානම ගොවීන්ට තියෙන ප්‍රශ්නේ. මේක පොළවේ කරන්න පුළුවන්ද? දැන් මේක අපි මොන විද්‍යාත්මක කරුණු ගෙනාවත් වැඩක් නෑ පොළවේ මේක කරන්න බැරි නම් පළවෙනි එක. දෙක තමයි පොළවේ මේක සාර්ථකව කරලා තියෙනවද ගොවියෝ කොහේ හරි. ඒතර මේ දෙක තුල අපිට ඒ දෙක කරලා තියෙනවා නම් කරලා නැත්තම් මේක ලොකු අභියෝගයක් වෙනවා. හැබැයි මේක සාර්ථකව හොඳ අස්වැන්නක් අරගෙන ගොවි කණ්ඩායම් කරලා තියෙනවා නම් ඒ ගොවියෝ කරපු විදිය ගැන විතරයි අපිට දැන් අහන්න වෙන්නේ. මේක කරලා තියෙන දෙයක් නම් මේක අලුත් දෙයක් වුණා නම් අපිට මේක ගැටලුවක්. මොකද මේකට සංවිධානය වෙන්න කාලයක් ඕනේ. මේක එකපාර රාත්‍රියකින් බෑ වැඩේ කරන්න. නමුත් අපේ තුල අත්දැකීම් තියෙනවා. අපි තුලම ගොවි සංවිධාන තියෙනවා. ගොවියෝ 5000 ඒ වගේ ගොවි කණ්ඩායම් විශාල ගාණක් කාබනික විදිහට සහතික වෙලාම මේ වැඩේ කරනවා. එතකොට දැන් අපිට මේ සහතිකයක් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අපිට ඕනේ වසවිස වලින් තොර ආහාරයක් ගන්න නම් අපිට සහතිකයක් ඕනේ නැහැ නේ වගේ නැත්තම්. ඇයි අපිට සහතිකයක් අවශ්‍ය? මගේ අල්ලපු ඉඩමේ ඉන්න රම්බණ්ඩට පුළුවන් නම් පතෝල මැස්සක් හදලා මට ඒක කන්න සහතිකයක් අවශ්‍ය නැහැ. මට පේනවනේ යා මොනවද කරන්න කියලා. එතනට තමයි අපි දැන් ගේන්න යන්නේ. ඒ කියන්නේ අපේ ලංකාවේ වගේ රටක අපි දැකලා තියෙනවා විදේශ රටවල් වල වර්ෂයේ මාස 6ක් මොනවත්ම කරන්න බෑ. ඒ කියන්නේ උෂ්ණත්වයේ බහිනවා මේ ඊටාම් පල්ලයට ඒ වගේ හිම එනවා. ඒතකොට ඒකේ කොළපාට සංස්කෘතියක් නෑ. අපේ වර්ෂයේ තුලම ධම්මික අවුරුදු පුරාම අපි දකින්න කොළපාට කොහෙද තියෙනවා. ඉතින් මෙවැනි වටේම මූද තියෙනවා. මෙවැනි පුංචි දූපතක මෙවැනි කාර්යයක් කරන්න බැරි නම් ලෝකේ කිසිම රටක් නෑ මේක කරන්න පුළුවන්. හොඳයි ආචාර්යතුමා දැන් ඔබ කියනවා මේක පහසු වැඩකුත් නෙමෙයි. හැබැයි අර ලෙඩාට සේලයින් දෙනකන් ජීවත් වෙනවා සේලයින් ගැලෙව්වම මැරෙනවා කියන තැන නම් ඉන්නේ ඒක ඊටත් වැඩිය අමාරු වැඩක්. දැන් මෙතන තියෙන ගැටලුව අපිට පේන විදිහට දැන් එකවරම අර ඔබ කලින් සඳහන් කරාසෙම මේ රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට මාරු වීමනේ මේ ප්‍රශ්නේ. දැන් ගොවියා අපි හිතන තරම් අපි කියන තරම් මේ කියන කාරණා සම්බන්ධව කොයිතරම් දුරට විද්‍යාත්මකව මේවා සමග ගණනු කරන්න දන්නවද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. එතකොට නමුත් මේ උද්ගත වී තියෙන තැනින් අපි එහාට ඉදිරියට අඩියක් තියුවේ නැත්නම් ඔය කියන අරමුණට අපිට අනාගතේ යන්න වෙන්නේ නැහැ. මේ සඳහා තියෙන විසඳුම මොකක්ද? ඔව් දැන් මේ සඳහා තියෙන විසඳුම තමයි ඇත්තටම දැන් ඔය ගැඹුරින් විද්‍යාත්මකව බැලුවොත් එහෙම මේ NPK කරපු කාර්යය මොකක්ද? NPK කරපු කාර්යය. ඒතකොට දැන් මේක දැනට වෙලා තියෙන්නේ NPK දෙන්නේ සෙලයින් දෙනවා වගේ. මම කිව්වේ කෘත්‍රිම වශයෙන්. නමුත් මේක ස්වභාවික වශයෙන් දෙන්න පුළුවන් ස්වභාවික සම්පත් අපි වටා තියෙනවා. උදාහරණයක් හැටියට මේ NPK කියන එක කොම්පෝස් වර්ගයක් හදලා ඒ කොම්පෝස් ජීම තුලින් දෙන්න බෑ. හේතුව ඒක තමයි මේ වැරදි දෙයක් කරොත් අපි ආයි ෆේල් වෙනවා. ඒතකොට මේකට අපේ ලංකාවේ පොළවේ නැති වෙලා ගියා සුද්ධ ජීවීන් 10 දෙනෙක් ඉන්නවා. අපි දසමහයෝදය කියලා කියන්නේ. ඒ 10 දෙනා අපිට හොයාගෙන අපි අවුරුදු ගාණක් බයෝෆුඩ් කියන සමාගමෙන් අවුරුදු ගාණක් අපි මේ කට්ටිය හොයාගෙන නැවතත් කොම්පෝස්ට් ඒකට ජීවත් වෙන්න බෑ පොළොව නිසරු හින්දා. ඒ පොළොවේ ජීවත් වීමට ඕන කරන කොම්පෝස්ට් හදාගෙන ඒ කොම්පෝස්ට් හරහා මේක නැවතට දුන්නම නැවත පොළොවට දුන්නොත් මේ කියන එක ඊට වඩා හොඳ ප්‍රතිඵලදායී කෘෂිකර්මයකට යනවා. ඉතින්
මේක අපි අවුරුදු 5ක් වගේ ගොවි පවුල් 30000ක් එක්ක කරනවා වී වගාව ඒ වගේම තේ වගාව ඒ වගේම එළවලු වගාවට කරනවා. ඉතින් මේකේ පළවෙනි එක ධම්මික අහන්න ඕනේ මේ වගාවේ ඉන්න ගොවීන් ඇයි මෙච්චර කල් ඉන්නේ ඔබතුමන්ලා එක්ක රැඳිලා. ඒ ගොවීන්ට මේක ආදායමක් එන්නේ නැත්නම් අස්වැන්නක් එන්නේ නැත්නම් අවුරුදු 28ක් අපිත් එක්ක රැඳී ඉන්නේ නැහනේ ගොවියෝ. කවදාකවත් ගොවියෝ රැඳී ඉන්නේ නැහැ. නේ උතන තියෙන ප්‍රශ්නේ මේ ආචාර්යතුමා දැන් මේ ඔබ කියන්නේ ගොවියෝ දැන් ඔය කියන කණ්ඩායම සමහර වෙලට බැලූ බැලමට බාහිරින් පෙනෙන විදිහට කුඩා කණ්ඩායමක් වෙන්න තියෙනවා. නමුත් ලාංකේය සමාජයේ කොටස අපි කියන්නේ මේ පෙරදිග ධාන්‍යාගාරයේ විදිහට තමයි අතීතයේ අපි දැක්කේ. දැන් මේ ත්‍රිකුණාමලේ අන්නාරම් වගේ පැත්තට ගියාට පස්සේ සහල්නලි රයිස් බෝල් එක කියලා අපි ඒක කිව්වේ. දැන් ඒ වගේ තැන් වලින් ඒ ආපු දේවල් සහ වර්තමානයේදී කන්දුඩරට නැත්නම් අනිත් පැත්තේ නෝරෙලියට වැලිමඩට බණ්ඩාරවලට ගියාට පස්සේ මේ පැත්තේ අලගොවීන් තක්කාලි ගොවීන් සහ අනිකුත් එළවලු වවන අය ඊට පස්සේ කන්දුඩරට මුළුමනින්ම තේ කර්මාන්තය. දැන් මේ හැමෝම යම් ප්‍රශ්නයකින් දැන් ඒ අයට සමහර වෙලට හරියට කරුණු පැහැදිලි කරොත් නෑ ඕකේ තියෙන වටිනාකම් මෙන්න මේකයි මෙතනින් එහාට යායුත්තේ මේකයි කියලා කවුරු හරි කියනවා නම් සමහර විට එයයි තේරුම් ගන්න පුළුවන් මනසින් ඒක තේරුම් ගන්න වෙනවා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ එකවරම මේ එක පැත්තකින් වර්ජන රැල්ලක් එනවා තව පැත්තකින් පෝර දියව් කියන මේ සටන් පාට වලට රට ඇවිල්ලා තියෙනවා. ඒ අතරේ රාජ්‍ය පාර්ශවයෙන් කාබනික පොහොර සමග මේ ගනුදෙනුව කළ යුතුයි අනාගතය වෙනුවෙන් කියලා කියනවා. මෙන්න මේ එක තැනක තියෙන පුංචි ගැටුමක් තමයි මම හිතන්නේ හෝ ගැටුමටත් වැඩිය මම කැමති එකට මේ निराකරණය කරගත නොහැකි යම්කිසි අපහැදිලි බවක් තියෙනවා. අන්න එන්න එතනට අපි උත්තරයක් කිව්වොත්. හරිද මම දැන් ඔබතුමා කිව්ව තැනක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වා අපේ මේ පෙරදිග ධාන්‍යාගාරයක් කියලා. ඒ ධාන්‍යාගාර උනේ රසායනික පොහොර පාවිච්චි කරලා නැති කාලේ. ඒතකොට රසායනික පොහොර පාවිච්චි නොකරපු ධාන්‍යාගාරයක් දැන් ආපහු අපිට අමතක වෙලා තියෙනවා ඒක උනේ කොහොමද කියන එක. ඒතකොට එතන තමයි මම කියන්නේ එතන තමයි තියෙන්නේ. අතන මම මේ කිව්වේ දැන් මේ ශුද්ධ ජීවීන් දාලා අපේ ඉන්න කුඹුරු මේ විශාල ප්‍රමාණයක් කරන කුඹුරු අක්කරයක් දෙකක් තේ අක්කරයක් දෙකක් කරන කට්ටිය මේකට ගැලපෙන්නේ නැහැ මේ කතාවේදී. ඉතින් එහෙම කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. නමුත් මේ මහා පරිමාණයෙන් කුඹුරු අක්කර 500ක් 600ක් කරන ගොවි සමිති දිනවා ඒක ආයත කරනවා. ඒ ආයත කරන කට්ටියගේ අස්වැන්න අනිත් කට්ටිය මේ රසායන පොහොර දාපු කට්ටියට වඩා අස්වැන්න වැඩි. කට්ටිය අක්කරේට බුසල් වර්ගය අනුව. ඒ කියන්නේ අපි දැනට පාරම්පරික වී කරන්නේ බුසල් 60 ඉඳලා 120 වෙනකම් ගන්නවා. අනිත් කට්ටිය වටේ ඉන්න මේ කෘෂිකර්මයේ මේ කාබනික නොවන කෘෂිකර්මයේ කරන කට්ටිය අක්කරේට බුසල් 50ක් ගද්දි මේ කට්ටිය 60ක් 70ක් ගන්නවා. ඒතකොට ඒ තුල ඒ කට්ටිය එහෙම ගන්නේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන සංකීර්ණ ගැටලුව. ඒ ගැනීම තුලින් අර අපි කිව්වා වගේ මේ පොළවේ තියෙන වාතයේ තියෙන 78ක් නයිට්‍රජන්. උතර NPK වල ප්‍රධානම සාධකේ නයිට්‍රජන්. උතර මේ නයිට්‍රජන් පොළොවට උරා ගන්න පුළුවන් නම් මේ 178 අපි හොයාගෙන තියෙනවා බැක්ටීරියා දෙකක් ඇසොස්ප්‍රිලම් and ඇසිඩෝබැක්ටර් කියන මේ බැක්ටීරියා දෙකෙන් වර්ෂයට උරා ගන්නවා හෙක්ටයාර එකකට දැම්මොත් උරා ගන්නවා කිලෝ 20ක් එකෙන්. එතකොට කිලෝ 40ක් උරා ගන්න පුළුවන් මේ දෙන්නටම. එතකොට මේ අමතරව අපි දාන්න ඕනේ කොම්පෝස්ට් වල ලංකාවේ ප්‍රමිති ආයතනයෙන් සහතික කරලා තියෙන ප්‍රමාණයක් ඒ ප්‍රමාණයට ඒ දැම්මොත් කිලෝ 12ක් එනවා හරියට අක්කරේට. එතකොට මේ කිලෝ 52 තුල මේ කියන ක්‍රියාවලිය දැන්ටමත් වෙනවා. අවාසනාවට මේ අපි කියන මේ රසායනික කෘෂිකර්මය තුල දාන සියලු දේවල් ජලයේ දිය වෙනවා. ඒතකොට ජලයේ දිය වෙනේවෙන් අපි දැක්කා මේ ළඟදී මහවැලි එකේ දාලා තියෙන ડોකියුමන්ට් එකක් ලොකු ડોකියුමන්ට් එකක් ඒකේ පැහැදිලිව කියනවා මේ දාන ප්‍රමාණය 70%ක් ගලාගෙන යනවා. එක්කෝ පල්ලෙහාට ලීච් වෙනවා පොළොව ජල පද්ධතියට එකතු වෙනවා නැත්නම් ජලාශ වලට එකතු වෙනවා. එතකොට ඒ 70%ක් ඒතකොට ගහට උරා ගන්න 30%යි. තේ කර්මාන්තයේ කට්ටිය කියනවා 50% උරා ගන්න. ඊටු 50ම කොහෙද යන්නේ? අපේ ජල පද්ධති විනාශ කරමින් මාළුන්ට පොස්පේට් වල සාන්ද්‍රණය වැඩි කරමින් ජලය යටට ගිහිල්ලා ඒකට බ්ලූ බේබි සින්ඩ්‍රම් කියන ඊටාම භයානක මේ නිල් දරු උපත් ඇති කරමින් තමයි කරන්නේ. හැබැයි මේක එහෙම නොවුණා නම් මේ ප්‍රශ්නේ වෙනස් වෙනවා. අපි කතා කරන මාතෘකාව. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ පොළවට ජලයේ දිය වෙන්නේ නැති පරිසරය විසින් ඕන නයිට්‍රජන් සහ NPK කියන තුනම අරන් දෙන මයික්‍රෝබ්ස් සුදු ජීවීන්. ඒවා හොයාගෙන ඉවරයි. ඒවා දාගෙන ප්‍රතිඵල තියෙනවා ඇත්තටම. අරවා මුල් එකේ ඔය කියන කෘෂිකර්මයේ ජලයේ දිය වෙන්නේ නැත්නම් ලොකු හානියක් වෙන්නේ නැහැ. ගහට විතරයි හානි වෙන්නේ. අපේ ජල පද්ධති සහ පරිසරයට හානියක් වෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් දැන් මෙන්න මේ දෙක තමයි වෙනස් කරගන්න ඕනේ. දැන් මේ දෙකේ වෙනස් කරගෙන අරක තුලින් ඒ කියන්නේ කාබනික කෘෂිකර්මයේ තුලින් මේ සුද්ධ ජීවීන් දාන පොහොර තුලින් කාබනික හෝ පාරිසරික පොහොර තුලින් මේ ප්‍රතිඵල ගන්න පුළුවන් නම් ඒ තියෙන NPK දෙන්න පුළුවන් නම් මේ ගැටලු ඉවරයි. ඉතින් ඒක දෙන්න පුළුවන් බව අපි විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා දැන්. ඇයි මෙච්චර කල් පරක්කු වෙන්නේ සරත්
ඇත්තටම දැන් මේ සම්බන්ධ ඔබතුමාලා හිතන්න උඩුගම් බලා යන එක නිකන් දැන් මාධ්‍යයෙන් පවා සහ මේ තියෙන අමාත්‍යාංශවල පවා මේකට කිසිම සහයෝගයක් දැක්ුවේ නැහැ. දැන් අපි අවුරුදු 28ක් මේ කාබනික කෘෂිකර්මී ඉන්නවා. කාබනික කියන්නේ සහතික කෘෂිකර්මී ඉන්නවා. ඒ අතරතුර විශාල ගොවි සංවිධාන බරගානක් අපි මේකට එන්න සම්බන්ධ වෙන්න උත්සාහ ගත්තා. ඒ උත්සාහ ගන්න බැරි වුණේ ඇත්තටම ධම්මික ඒ කට්ටියට මේ වෙන කිමිකල් ගහන ගොවීන් නිසා ඒ කට්ටියට ක්‍රොස් කන්ටැමිනේෂන් වුණා. ඒ කියන්නේ ඒ කට්ටියගේ මේ ආහාරවල තිබ්බා එහෙම නැත්නම් ශාකවල තිබ්බා වෙන අපද්‍රව්‍යයන් වටේ ඉන්න කට්ටියන. ඒකයි මේක කරගන්න බැරි වුණේ. දෙක තමයි නිකන් හිතන්නකෝ. මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සියලුම දෙපාර්තමේන්තුන් මෙතෙක්කල් ප්‍රොමෝට් කරේ වෙන කෘෂිකර්මයක්. ඒතකොට දැන් මේ ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා මේක නවත්තුම කියනකොට වෙච්ච හානි හෝ පෞගිය කාලේ වෙලා තියෙන පිළිකාව එහෙම නැත්නම් වකුගඩු ලෙඩ සහ වෙනත් දේවල් නිසා හෝ වෙනත් බොහෝ කරුණු අන්තර්ගත වෙනවා. මෙතන කතා කරන්න විදියක් නැහැ. විද්‍යාත්මක කරුණු ගොඩක් අපි ගාව තියෙනවා. එම නිසා මේක නවත් වෙනකොට තමයි මේ රාජ්‍ය ආයතන ප්‍රවාහය මේකට සම්බන්ධ වුණේ. එතකොට ආයතනයක් හැටියට EDB එක එහෙම නැත්නම් අපනයන සංවර්ධන මණ්ඩලය සහ වෙනත් රජයේ ආයතන කීපයක් අපනයන කෘෂිකර්ම මණ්ඩලය මේකට සහයෝගය දැක්වුවාට ඒ අපනයන සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් ලොකු සහයෝගයක් මේ කාබනික කෘෂිකර්මයේ එහෙම නැත්නම් පාරිසරික කෘෂිකර්මයට ලංකාවේ තිබෙන්නේ නැහැ. දැන් තමයි මේකට ඔක්කොම බහැලා තින්නේ. දැන් කරුණු අධ්‍යයනය කරමින් යනවා. මේක කොහොමද ගොවියෝ කරන්නේ? ගොවි කණ්ඩායමේ ඒවා ගැන කතා කරනවා. කොම්පෝස්ට් ගැන කතා කරනවා. නාගරික අපද්‍රව්‍ය කොහොමද නැවතත් මේකට ගන්නේ? දවසට නාගරික අපද්‍රව්‍ය ටොන් 50000කට වැඩිය තියෙනවා අපි ගාව. ඒක අපි නැවතත් කාබනික කෘෂිකර්මයට ඕන විදිහට පාරිසරික පොහොරක් හැටියට පොළවට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය නැතුව නෙවෙයි. ඒ අමුද්‍රව්‍ය කළමනා කිරීමේ හැකියාව නැතුව තමයි තිබ්බේ. දැන් ඒකට ඉඩකට ඇවිල්ලා තියෙනවා අපිට. හොඳයි දැන් ඔබ කියන්නේ දැන් මේ සමාජයෙන් මතුවෙන මේ කාරණාව යම් දුරකට අසත්‍යතාවයක්ද මේකේ තියෙන්නේ කියලා. කියන්නේ ලංකාවේ එකවරම කාබනික පොහොර භාවිත කරමින් කෘෂිකර්මාන්තයේ තේ ඊට පස්සේ එළවලු ඊළඟට සහල් මේ කියන දේවල් එකවර මේ කරන්න බෑ කියන කාරණාවත් එක්ක ඔබ එකඟ නැහැ කියලාද? මම එකඟ නැහැ. කීරත් එකඟ නැහැ. හේතුව තමයි මේ දැනුවත් වීමක් නැහැ. මොකද මෙතෙක් කල් ඇත්තටම අපි දැක්කා මේ දැනුවත් වීම හරීම සීමා සහිත කවුද දැනුවත් කරන්න ඕනේ? කාර්යසිද්ධ. මේක මාධ්‍යෙන් කරන්න ඕනේ. ඒවම රජයේ ආයතන කරන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුව තුළ තියෙන ව්‍යුහය තුළ ගොවියෙකුට උපදෙස් දෙන්න ඉන්නවා 5 දෙනෙක් එක ගොවියෙකුට. ඒතර ඒ තුළ මෙතෙක් කල් ඒ කට්ටිය දැනුවත් වෙලා තිබ්බේ වෙන කෘෂිකර්මයකට. ඒතර කෘෂිකර්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවා තිබ්බේ වෙන දෙයක් ගැන NPK ගැන තමයි කිව්වේ. ඉතින් මේකට ලොකු ප්‍රමුඛත්වයක් තිබ්බේ නැහැ. ඉතින් දැන් විදේශ රටවල් දියුණු රටවල් මේක ගැන දැනගෙන මේ තියෙන හානිය ගැන දැනගෙන විශාල විරෝධයක් මේ පළ කරගෙන යනකොට උදාහරණයක් හැටියට මෑතකදී යුරෝපියන් කමිෂන් එක තියෙන්නේ කරා මුළු යුරෝපයේම මුළු ලෑන්ඩ් බැංක් එකෙන් 125ක් කාබනික් කරන එක සාතික කරපු ක්‍රමයට. ඒතකොට හිතන්න යුරෝපයේ තියෙන ලෑන්ඩ් බැංක් එක කොච්චර විශාලද කියලා. ලංකාවගේ කී ගුණයක්ද? ඒතකොට ඒක ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත යුරෝපයේ 125ක්, ඉතාලියේ 130ක්, සමහර රටවල් සම්පූර්ණයෙන්ම. එතකොට ඉන්දියාවේ තියෙන සීකිම් කියන ප්‍රාන්තයේම, එතකොට ඒ වගේම මියන්මාර් වල තියෙන ශාන් කියන ප්‍රාන්තයේම බස් 24 කෘෂිකර්මයට යන්න තීරණය කරා. එතකොට ලංකාව නැවතත් මම කියනවා ධම්මික අපිට කාබනික කෘෂිකර්මයට යන්න වෙන්නේ නැහැ ලී කියන ඉක්මනට. හැබැයි පාරිසරික කෘෂිකර්මයට. එහෙම නැත්නම් මේ තියෙන රසායන ද්‍රව්‍ය වෙනුවට වෙන ඒවා පාවිච්චි කරමින් යන කෘෂිකර්මයට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබ කියන්නේ කාබනික කෘෂිකර්මය කියන තැනට යන්න බෑ. නමුත් පාරිසරික කෘෂිකර්මයට අපිට යන්න පුළුවන් කියලා. සම්පූර්ණ එතකොට පටලැවිල්ල තියෙන කාබනික කියන වචනේ සහ පාරිසරික කියන වචනේ දෙක අතරද? හරියටම හරි. ඒ කියන්නේ කාබනික කියන එක ඇත්තටම සාතික කිරීමේ ක්‍රමවේදයකට ජාත්‍යන්තර සාතික ක්‍රමයට ලක් වෙච්ච එක. ඒතර පාරිසරික කෘෂිකර්මයේදී පාවිච්චි කරන කාබනික අමුද්‍රව්‍ය. කාබනික නොවන ඒවා නෙවෙයි. කාබනික අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. අමුද්‍රව්‍ය පාවිච්චි කර පළියට ඒක කාබනික කෘෂිකර්මයේ වෙන්නේ නැහැ. ඒක පාරිසරික කෘෂිකර්මයක් වෙන්නේ. ඉතින් මේක සඳහා ලංකාවේ නීති 2014 ඉඳන් ගැසට් එකකින් නීති සම්පාදනය කළ ඉවරයි ඇත්තටම. ඉතින් මේ දෙක බොහෝ වෙලාවට සහැල්ලුවෙන් පාවිච්චි කරද්දී අපි ඒ ගැන විරෝධයක් පළ කරන්නේ නැහැ. මොකද මේ කාබනික අමුද්‍රව්‍ය පාවිච්චි කරපු කාබනික පොහොරවල් තියෙනවා. ඇත්තටම මේවා නීතිය තුල ගත්තම ගැටලු සහගත තැන් එනවා. මොකද ඒවා පාරිසරික දේවල් කාබනික අමුද්‍රව්‍ය පාවිච්චි කරමින් හදන. දැන් ඔය කාබනික කියන වචනේ කොහෙන්ද එන්නේ මේ? කාබනික කියන වචනේ ඇත්තටම ආවේ මෑතකදී ආවේ. කාබනික කියන වචනේ අවුරුදු 30ක්වත් නැහැ.
ඕගනික් ඇග්‍රිකල්චර් කියන වචනේ. මීට ඉස්සෙල්ලා අපේ මුතු මිත්තෝ මේ කාබනික කෘෂිකර්මය නෙවෙයි කරේ පාරිශුද්ධ කෘෂිකර්මය. ඒකේ මම අදහස් කරන්නේ මේ පාරිශුද්ධ කෘෂිකර්මය කාබනික කෘෂිකර්මයට වඩා පල්ලෙහා කියලා. ඒ පද්ධතීන් ඊටත් වැඩි ඉතාම ඉහළ තැනක තිබ්බේවා. පාරිශුද්ධ කෘෂිකර්ම පද්ධතීන් සතා සිව්පාවා පොළව ගහකොළ ඒකට ගෞරවය කරමින් ඒකට ඊටත් වඩා ඉහළ එකක් තිබ්බේ ඇත්තටම. කාබනික කෘෂිකර්මයට වඩා ඉහළ සබාධාමත් එක්ක ජීවත් එකක් තමයි පාරිශුද්ධ කෘෂිකර්මය. කාබනික කෘෂිකර්ම අවශ්‍ය වුණේ කාබනික කෘෂිකර්ම අර්ථ දක්වන්නේ අපි කියනවා තිරසාර කෘෂිකර්මයක් වසවිසෙන් තොර සහ මේ ඒ අමුද්‍රව්‍යයන් හොයාගත්ත තැනටම යන්න පුළුවන් ට්‍රේසිබිලිටි කියන එක ඊට කඩ තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගොවියෙක් ධම්මික මොන හරි දැම්මොත් ඒ කොයි ගොවි කණ්ඩායමද කවුද දැම්මේ කියන හොයා ගැනීම ඊට කඩ තියෙන්න ඕනේ. නිෂ්පාදන භාණ්ඩ ඉඳන් ගොවිය දක්වා ඉතා ක්ෂණිකව යන්න හැකියාවක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ කාබනික කෘෂිකර්ම වෙන්නේ නැහැ. ඒතකොට ඒකට ජාත්‍යන්තර නීති රීති තියෙනවා. ලංකාව තුල SLS එකේ නීති රීති හදලා තියෙනවා. නොකු කියන ආයතන නීති සමාජගත කරලා තියෙනවා. ස්ලැබ් කියන ආයතනයේ විසින් ඒ සහතික කිරීමට ලක් වෙන කට්ටිය පරීක්ෂාව කරනවා. මේ ක්‍රමවේදයක් ආයතනික ව්‍යුහයක් තියෙනවා ලංකාව තුල හදලා 2014 ඉඳලා. ඒ තුල තමයි කාබනික කෘෂිකර්මය ලංකාවේ තියෙන්නේ. ජාත්‍යන්තරෙත් එහෙමයි. ජාත්‍යන්තරයේ මේ ඕගනික් කියන වචනේ පාවිච්චි කරන්න නඩු දානවා. ලෝකෙ පුරාම. ඒතොර මේක කාබනික අමුද්‍රව්‍ය පාවිච්චි කරාට අපි පාරිශුද්ධ කෘෂිකර්මයක් සඳහා තමයි මේ ලංකාව යොමු කරන්න ඕනේ මේ වෙනකොට. හොඳයි දැන් මේ පාරිසරික කෘෂිකර්මයට යොමු කළ යුතුයි කියන කාරණාව ඔබ පැහැදිලි කරනවා. හැබැයි රට තුළ මතයක් නිර්මාණය වෙමින් තියෙන මම හිතන්නේ සමහර අවස්ථාවලදී මේ වගකීම් දරන අය පවා ප්‍රකාශ කරන කාරණාව මේ කාබනික පොහොර කියනවත් එක්කම මේ ප්‍රශ්නේ උද්ගත වෙන්නේ. හරියටම හරි. ඒතකොට කාබනික පොහොර භාවිතයෙන් මේක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. එතකොට සමහර කෘෂිකර්ම ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන් පවා මේකත් එක්ක තර්ක කරනවා. සහ ඒක දැන් සමාජීය සහ දේශපාලනික වශයෙන් මේක බිමට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනදී දැන් මේ NPK කියන රසායනික ද්‍රව්‍යත් එක්කනේ මේ ගනුදෙනු තින්ද ඔබ කියන්නේ පස નિසරු වෙලා තියෙන්නේ දැන්. පස යලෙත් සරු කරගන්න නම් කළ යුතු ක්‍රමවේදයන් ගණනාවක් ගැන ඔබ කියනවා. සරුපසක් රහිතව මම වගේ ආයෙ ප්‍රශ්නේ නැති මුලට සරුපසක් රහිතව එකවර කොහොමද සරු අස්වැන්නක් ලබන්නේ? සම්පූර්ණ මැත්ත. ඒතකොට දැන් සරුපසක් නැති එකේ දැන් මේක ක්‍රමවේද කීපයක් අපි ඉදිරිපත් කළා තුන එකක් තමයි අපේ දැන් මුතු මිත්තන්ට ගියොත් ඒ කට්ටිය නවදැලි හේන. ඒතකොට මේ බයෝචා කියන එක දැන් බයෝචා කියන එක අපි පරිසර අමාත්‍යාංශයත් එක්කත් ගිය මේ පහුගිය දවස්වල රැස්වීමක් තිබ්බා. ඒ බයෝචා හදන්න අපේ තියෙන ආක්‍රමණීය ශාක පාවිච්චි වෙනවා. ඒ ආක්‍රමණීය ශාක බයෝචා හැටියට බයෝචා කියන්නේ මේ ඔක්සිජන් අඩුවෙන් ඉතා ඉහළ උෂ්ණත්වයට රත් කරපු අඟුරු අලු නෙවෙයි. ඒ අඟුරු පාවිච්චි කරාම මේක පොළවේ සරු කිරීමට අඟුරුයි කොම්පෝස්ට් කියන එක. ඒ කියන්නේ කොම්පෝස්ට් කියන එක ඒ දෙක පාවිච්චි කළාම බෑ. ඒ දෙකෙන් තමයි අපේ පොළවේ උඩ ස්තරය හදාගන්නේ. ඒකට දාන්න ඕන අපේ ලංකාවේ නැති වෙලා ගිය සුද්ධ දීවින් 10 දෙනෙක්. 10 දෙනෙක් අඩු ගන්න 3 දෙනෙක් දැම්මත් ප්‍රමාණවත් මේ වෙලාවේ. ඒ කරන කට්ටිය ලංකාවේ ඉන්න ආයතන බර ගන්න. අපේ ආයතන ඇතුළු තවත් ආයතන කීප දෙනෙක් මේ ජීව පොහොර. එහෙම නැත්නම් කොම්පෝස්ට් කියන එකක්, ජීව පොහොර කියන එකක්, බයෝචා කියන එකක්. මේ තුන එකට කරොත් එහෙම මේකේ තියෙන ප්‍රතිඵල හිතා ගන්න බැරි තරම් විශ්මිතයි. දැන් බයෝචා, කොම්පෝස්ට්, කාබනික පොහොර දැන් මේ නම් මේ වර්තමානයේදී සමාජගත වෙන්න හදන්නේ. ඒතර ඔබ කියනවා අතීතයේදී මේක අපේ පැරණියන් භාවිත කළා. පාරම්පරික සහල් නිෂ්පාදනය වගේ ක්‍රමවේදයන් වලදී ඒක භාවිත වෙනවා. දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි දැන් අපි ගමුකෝ පාරම්පරික සහල් කුඩළු තුඩ පච්ච පෙරුමාල් හී නැටි කළු හී නැටි වෙද හී නැටි මඩතවාලු වගේ සහල් වර්ග තියෙනවනේ. දැන් වෙළඳ පොලේ සාමාන්‍ය සහලකට සාපේක්ෂව ගත්තම මේකේ මිලෙන් ටිකක් වැඩි. ඇහුවම කියන්නේ මේක ඕගනික් සහ පාරම්පරික සහල්. එතකොට දැන් සමහරු කරන අර්ථකථනයන් සහ තර්ක කිරීම වෙන්නේ වර්තමානයේදී දැන් සිංගප්පූරුව වගේ ඒක පුද්ගල ආදායම ඉහළ තැනක තියෙන රටකටත් ඕගනික් ප්‍රොඩක්ට්ස් නැත්නම් කාබනික මේ වසවිසෙන් තොර නිෂ්පාදන ගේන්න බැරි නම් ලංකාව වගේ රටක නිෂ්පාදනය කළ කොහොමද මේ ලංකාවේ මිනිස්සු මේක මිලදී ගන්නේ? පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත්තා. සම්පූර්ණ ඉතින් දැන් හිතන්නකෝ ධම්මික දැන් මේ වෙලාවේ දැන් මට දැන් මේ දැන් වසවිස ඉන්නේ නැත්තම් මට මේ සහතිකයක් ඕනේ නැහැ නේ කන්න. ඒතර ওই මිල දැන් මෙතෙක් කල් ওই කාබනික කියලා මේ සුපිරි වෙළඳ සැලවල තිබ්බේවාට යන්න පුළුවන් උනේ ඉහළ පැලැන්තියට. එහෙම නැත්තම් අප මිඩල් ක්ලාස් කියන කට්ටියට. මධ්‍යම පාන්තික. කොච්චර අසාධාරණද? ඒ කට්ටියට බෙහෙත් ගන්නත් සල්ලි තියෙනවා. ඒ කට්ටියට හැම දෙයක්ම තියෙනවා. ඉතින් දුප්පත් සාමාන්‍ය මිනිස්සෙක් තමයි අද ලෙඩ වෙලා වකුගඩු ලෙඩ ඔක්කොම කී දෙනෙක්ගෙන් ධනපතියන්ගේ තියෙනවද ළමයිගේ. ඒතර මේකෙදි මේ අසාධාරණ ලක් වෙන්නේ අර පහළ පන්තියමයි. ඒතර ඒ කට්ටිය අසාධාරණ මේ ක්‍රමවේදයෙන් මේ ගත්ත තීරණය අයින් වෙනවා. හේතුව මට දැන් ආයි කාබනිකයක් ගන්න සුපිරි වෙළඳසැලකට යන්න අවශ්‍ය නැහැ. එළවලුවක් එහෙම ගන්න. මොකද හේතුව හැමතැනම තියෙන ඒවා වසවිසෙන් තොර නම් මම මොකටද යන්නේ මේ සහතිකයක් බලන්න. මේ සහතිකය අවශ්‍ය උනේ අපනයන සඳහා පමණමයි. එතකොට දැන්
බලන්න මේකින් උදා වෙලා තියෙන වාසිය රටේ මිනිස්සුන්ට. දැන් මට යනකොට පාරේ තියෙනවා නම් එළවලු මේකක් මට එතන එළවලු ටිකක් අරන් යන්න පුළුවන්. ඉතින් තව එකක් මම පොඩි දෙයක් ඔබතුමාට කියන්නම්. දැන් ඔය මේ දඹුල්ලේ වෙළඳ පොලේ තියෙනවානේ විශාල වෙළඳ මේක සංකීර්ණ දඹුල්ලෙන් තියෙන්නේ. ආර්ථික මධ්‍යස්ථාන. ඔව් ඒ කට්ටිය ආර්ථික මධ්‍යස්ථානේ කට්ටිය කොහෙන්ද එළවලු ගන්නෙ? ඒතර අපේ දඹුල්ලේ තිබ්බ අක්කර සීක කාබනික් ගොවිපළ. එතුමන්ලා ගාව එළවලු නිකන් ගන්න තියෙන සල්ලි වලට ගන්න අවශ්‍ය නැහැ. එතුමන්ලා එනවා කිලෝමීටර් බර ගාණක් ඇවිල්ලා අපේ නිකන් පොඩි ලෑල්ලක තියෙන එළවලු ටිකක් අපේ පොඩි ලෑල්ලක තියෙන එළවලු ටිකක් අරන් ඇයි මේ ඔබතුමන්ලාගේ තියෙනවා නිකන්. ඒ වුණාට මේ මාත්තු අපේ ළමයිට කන්න දෙන්න බෑනේ කුණු ජරාව. ඒතකොට එක ප්‍රශ්නයක්. දෙක නුවරඑළියේ අපි දැකලා තියෙන එළවලු හදන ගොවීන් ඒ කට්ටිය පුංචි කෑල්ලක් හදා ගන්නවා Tamante පරිභෝජනෙට බෙහෙත් වාස විස ගහන්න නැතුව. ඉතින් ඒ ගොවියෝ විද්‍යාඥයෝ නෙවෙයිනේ ගොවියෝ. ඒ කට්ටිය දන්නවා මේකේ හානිය. ඒතකොට මේක ඇයි අපේ මුළු ජනතාවටම දැන් ඔබතුමා හදන එක ඔබතුමා ළමයින්ට කන්න දීලා අනිත් කට්ටියට වහ කන්න දෙනවනේ මේක මේ බෞද්ධ සමාජයක් වෙන්න බෑනේ. ඔය හරි ගැටලුවක් තියෙනවනේ. ඒතකොට දැන් ඇවිල්ලා තියෙන තත්ත්වය බලන්නකො. දැන් දුප්පත් පොහොසත් ભેදෙන් තොර ඕනෑමකට වස විසින් තොර එළවලුවක් අඩු මිලකට ගන්න පුළුවන්. ඇයි මේ දෙගුණයක් මිල ගෙවන්නේ? මම දන්නේ නැහැ ඔබතුමා කියන ප්‍රශ්නෙට ආයෙ එන්න. මං කළු හීනටි පච්ච පෙරුමාල් ඒ වගේ ඒවා කාබනික් විදිහට හදලා වැඩි මිලකට සරත් මහත්මයා අපි දැන් ඒ කාරණාව කතා කරමු. අපිට කෙටි විරාමයක් ලබා ගන්න ඕනේ. විරාමයෙන් පසුව මේ ඔබ රැඳී සිටින්නේ ජීවිතාර්ථ සමග ආචාර්ය සරත් රණවීර මහතා සමග කතා බහ කරමින් සිටින්නේ. ඔහු නතර කරන්නට හදපු තැනින් අපි විරාමයෙන් පසුව යලි කතා බහ කරන අපේක්ෂාවෙන් ලබා ගන්නවා කෙටි විරාමයක්. විරාමෙන් පසුව යලිත් ජීවිතාර්ථ සමග අපි කතා බහ කරමින් සිටින්නේ ආචාර්ය සරත් රණවීර මහතා සමග. වර්තමානයේදී රට තුළ වැඩිපුරම කොවිඩ් එකෙන් පස්සේ වැඩිපුරම කතා බහට ලක් වෙන ප්‍රබලම මාතෘකාව රසායනික පොහොරද, කාබනික පොහොරද, පාරිසරික කෘෂිකර්මාන්තයේද, පාරම්පරික කෘෂිකර්මාන්තයේද මේකෙන් අපි ආයුත්තේ කොතනටද? නැත්නම් මේ ඉන්න තැනම නතර විය යුතුද? සමාජය තුළ මතුවී තිබෙන පාර්ශව ගණනාවකින් එළියට එන සහ කතා කරන මාතෘකාවක් පිළිබඳව මේ සරත් රණවීර මහත්මයා දැන් අපි ඔබතුමා කියන්නට හැදුවේ අර මේ පොහොර වර්ග පිළිබඳව අපි අවසන් වගේම අපේ සහල් ගැන ඔබතුමා කිව්වා මේ සහල් අරගෙන ඒකේ තියෙන මිල ඉතා අධිකයි කියලා. ඇත්තටම දැන් අපේ තියෙනවා මේ හයිබ්‍රිඩ් ඒවා BG වර්ග. එතකොට බතරගොඩ හදපුවා. ඒ වගේම පාරම්පරික සහල් තියෙනවා. කුරුතුඩ, මඩතවාලු, පච්ච පෙරුමාල්, කළු හිණේට ඒ වගේ ඒවා තියෙනවා. ඇත්තට මේවයි මේ කාබනික පොහොර දාලා තියෙන අස්වැන්න ඒකේ කොහොමවත් මේ අස්වැන්න අඩු වර්ග තියෙනවා මේ සුවඳල් වගේ. ඒ වුණාට මේ ඇත්තටම දැන් මේ කාබනික ඒ කියන්නේ කොම්පෝස්ට් නෙවෙයි. කොම්පෝස්ට් දැම්මොත් ඔය තත්ත්වේ එනවා. ඇත්තටම ඔය කොම්පෝස්ට් දැම්මොත් ගොවින්ට ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ජීව පොහොර. එහෙම නැත්නම් මයික්‍රෝබ් තියෙන පොහොර බයෝචාර්ට් එක දාන්න පුළුවන් වුණොත් අපි දැකලා තියෙනවා BG කියන මේ දියුණු කරපු ඒවායේ බුසල් අක්කරයට බුසල් 130ට වැඩිය ගත්ත කට්ටිය ඉන්නවා. අපෙත් අක්කර 101 ගොවිපළක් තිබ්බ අවුරුදු ගානට ඉස්සෙල්ලා. ඒකෙත් බුසල් අක්කරයට බුසල් 128ක් ගත්ත ගොවියෙක් හිටියා. ඒ වගේම දැනට අක්කර 5000ක් වගේ කරන ගොවින් ඉන්නවා. පැඩබෝවා කියන සංවිධානයේ ගොවි සංවිධානය ඉතාම සාර්ථකව මේ කාබනික පොහොර දාලා සාහිතික වෙච්ච පොහොර දාලා කරනවා. ඒ කට්ටිය මේ දැන් අක්කර 5000 දක්වා මේ පාර වැඩි දියුණු කරනවා. ඒ වගේම සමාගම් කීපයක් එකතු වෙලා අපිත් එක්ක අත්වල බැඳගෙන මේ විශාල ප්‍රමාණය මේ යල මහා අවශ්‍යතාවයට ඕන කරන පොහොර නිෂ්පාදනය කරමින් පවතිනවා මේ වෙනකොට රජයට දෙන්න. මම හිතනවා රජයේ ටෙන්ඩර් එක ඕපන් කරලා තිබ්බේ. ඒක දෙන්න. ඒ කියන්නේ මිනිස්සුන්ව මේක කරන්න බැරි දෙයක් බවට පත් කරගෙන තියෙන එකෙන් මුදව ගන්න.
නමුත් මේ මතේ යන්න වෙන්නේ අර ක්‍රමවේදය හරහා කුෂි නියාමක වඩු හරහා තමයි යන්න වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම කරන්න තියෙන කාර්යභාරය තමයි අපි දකින්නේ ඒ කට්ටිය දැනුවත් කිරීම. කුෂි නියාමක වඩු දැනුවත් කරන්න මේ කුෂි ක්ෂේත්‍රයේ ඉන්න සමහර කට්ටිය ඊටාම සන්තෝෂෙන් වෙනවා. මේක අනාගතයේ ළමයිට ලැබුච්ච දායදයක් හැටියට. ඒ කියන්නේ ගොවියා සමග ඍජු සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයාගේ මේ පණිවිඩය අනිවාර්යයෙන්ම ගොවියෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ මෙතන කතා කරන එකට වඩා ඉතා වැදගත් හරිම ප්‍රතිඵලදායි ගොවියා ගාව ඉඳලා ගොවියට මේක කරන එක. දැන් මේක අපි පටන් ගන්න කාලේ ගොවියෝ මේ කියන තර්ක විතර්ක පිළිගන්නේ නැහැ කවදාකවත්. ඒ කට්ටියට මේක ඇහෙන් දකින්න ඕනේ. ඉතින් අපි කරන්නේ ඒ ගොවි සංවිධාන වල ඉන්න තෝරගත්ත ගොවි කණ්ඩායම් අපේ ගොවි සංවිධානට කියලා පෙන්නනවා. සාර්ථක ගොවියෝ. ඒතර ගොවියෝ කතා කරන්නේ. අපි කතා කරන්නේ නැහැ. ඒතර ගොවියාගේ අවාජ්‍ය හැඟීම් සහ අපි කියන බොඩි ලැන්ග්වේජ් එකෙන් දන්නවා මෙතන බොරුවක්ද මේ නිකන් හදාගත්ත එකක්ද කියලා. ඒ කට්ටිය තුලින් ලබාගත් දේවල් තමයි ගොවි සංවිධානය එන්න වැඩි වුණේ අපිට. අපිට පාලනය කරන්න බැරි තරම් සංවිධාන වැඩි වුණා. ඒ වැඩි වෙන්න හේතුව ඒවම ගොවියෝ අයින් වෙන්න කැමති වුණේ නැහැ කිසිම හේතුවක් උඩ. අයින් කරා නම් ගොවියෝ අයින් කරේ ඒ කට්ටියගේ තියෙන වටේ තියෙන කට්ටිය ගහපු කෙමිකල් වල තියෙන ප්‍රශ්නයක් හින්දා අයින් වුණා ඇරෙන්න. ගොවියෙක් ඉල්ලලා අස්සෙච්ච ගොවි කණ්ඩායම අපි දැකලා නැහැ. ඒතකොට ඒ තුලම මේක තියෙනවා සාර්ථකත්වය තියෙනවා. ඉතින් මේක සමාජගත කරද්දී අපිට මේක සමාජගත කරන්න බෑ. ඒ විශාල වශයෙන් රජයේ අනුග්‍රහය නැතුව දැන් රජයේ තියෙන ප්‍රධානම නායකයා එහෙම නැත්නම් ගරු ජනමතුමා තීරණයක් කරන් තියෙනවා මේක මේ විදිහට හැරුම් ලක්ෂයක් දෙන්න ඕනේ කියලා මේ මාසේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට රජයේ නිලධාරීන් මේකට සම්බන්ධ වුණොත්, ව්‍යුහගත වුණොත්, අනුගත වුණොත් එහෙම මම හිතනවා මේක ගොවියට ගිනියන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ පොළවේ කෙරෙන ඇති වෙන්න කරන ව්‍යාපෘතියක් තමයි මේ පාරිසරික කෘෂිකාර්මිකය කියන්නේ. ප්‍රධාන වශයෙන් දැන් මේක අපිට දැනට කතා කරන්න තියෙන මාතෘකාවේ තියෙන තේ වගාව මොකද තේ ඩොලර් බිලියන 1.2ක් අපිට ආදායම දෙනවා විදේශ විනිමය. ඒක කඩාවැටුනොත් අපිට විශාල බලපෑමක් ඉන්නවා මේ වෙලාවේ ආර්ථික අර්බුදයක අපි ඉන්නේ රට ඉන්නවා කියලා කියනවා. එතකොට ඒකට උඩින් මොනවත්ම කරන්න බෑ අපිට. නිසා ඒක අපි ආරක්ෂා ගන්න ඕනේ. ඒ කියන්නේ අස්වැන්න ඔබතුමා කිව්වා හරිය ඒ නිසරු පොළොකට දැන් මේක දාලා සරු අස්වැන්න ගන්න පුළුවන්ද? ඒක අභියෝගයක්. ඒතකොට ඒ අස්වැන්න අඩුවීම අඩු කරගන්න අපි ක්‍රමවේද සකස් කරනවා. අතරතුර අපි බත් කන රටක්නේ. අපිට හාල් නැතුනොත් මොකද වෙන්නේ? ඒ නිසා අපි ඒකින්ද බත් කන රටකින්ද මේ ගොවියගේ අස්වැන්න අඩු නොවෙන්න අස්වැන්න වැඩි කරන්න ක්‍රමවේද අපි තියෙන අඩු නොවෙන්න. තේ වගාවේ නම් අපි දන්නේ මේ එකපාර ඕ අස්වැන්න මේ වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. අපි දිගු කාලීන කරපු අක්කර 800 ගණන් තේ වතු තියෙනවා. අපේ මහව්ව ඒ වගේම වෙනම අක්කර 10 15 කරන කුඩා ගොවීන් සාමාන්‍යයෙන් මේ වස විස දාන ඒවට වඩා වැඩි අසන්න ගන්න ගොවී ඉන්නවා. නමුත් ඒක දැන් අපි කතා කරන්නේ පොඩි ප්‍රමාණයක් නෙවෙයිනේ විශාල ප්‍රමාණයක්නේ. ඒකින්ද මේක අභියෝගයක්. ඒක කියන්නේ ආචාර්යතුමා දැන් කියන්නේ දැන් තේ නිෂ්පාදනය ගත්තොත් එහෙම අපි ඇත්තටම තේ වත්තෙන් කඩාගෙන යන තේ දැල්ල අවසන් ප්‍රතිඵලයේ බවට බලපාන ක්‍රියාවලියන් ගණනාවකට පස්සේ අවසන් නිෂ්පාදනයේදී අපි යවන තේ වර්ග වලට එතකොට OPA කියනවා ෆෙකෝ කියනවා ෆ්ලවර් ෆෙකෝ කියනවා වගේ තේ වර්ග කිහිපයක් තියෙනවානේ. ඉතින් එතකොට මේ තේ වර්ග සාමාන්‍යයෙන් අපි දන්න තරමින් තේ කිලෝ එකකින් තේ කිලෝ 100කින් 125 4න් එකක් තමයි නිෂ්පාදනය කරලා එළියට ගන්න පුළුවන් කියලා කියන්නේ අවසන් වෙනකොට නිමි නිෂ්පාදනය බවට පත් වෙනවා. එතකොට ඒ වගේම තමයි කුඹුරු කරන මිනිස්සයත් තේ වගා කරන මිනිස්සයත් කුඹුරු කරන මිනිස්සයත් එළවලු වගා කරන කෙනත් මේ හැමෝගෙම ආර්ථිකය මත මේ නිෂ්පාදනය කියන එක තීන්දුව වෙනවා. ඒක මත ඩිපෙන්ඩ් වෙනවා මේ කියන කාරණාව. සමහර කියනවා අපි මේ කන්නේ වැඩ කරන්නේ ලබන කන්නේ ටිකක් හොඳින් ඉන්න. අපි කනකර උගස් තියලා ඉඩම් උගස් තියලා තමයි මේ සඳහා බෙහෙත් පොර මේ සියල්ලම යොදන්නේ. දිවාරය නොබලා අලින්ගෙන් වනසතුන්ගෙන් මේවා බේරගන්නත් අපි තව උත්සාහයක් දරනවා. දැන් මෙන්න මේ කියන සියලු කාරණා වලට එක්තැන් වෙච්ච පිළිතුරක් එපෑ මේ පොහොර කියන එකෙන් දෙන්න. මොකද ඕනෑම මේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ඕනෑම කාරණාවකදී පොහොර යෙදීම කියන එක වැදගත් වෙනවා. අනිවාර්යයෙන්. එතකොට ඒ යොදන පොහොර මත තමයි ඵලදාව කියන අවසන් ප්‍රතිඵලයට බලපෑම එල්ල වෙන්නේ. සම්පූර්ණයෙන්. එතකොට මෙන්න මේ පොහොරත් එක්කන මේ ගනුදෙනු තියෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්. එතකොට මේ සඳහා දැන් ඔබතුමා ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් තියෙන කෙනෙක්. ඔබ කියන ඔබේ ජීවිතයෙන් කොටසක් ලංකාවේ ඉන්නවා කොටසක් ජාත්‍යන්තරයට ගිහලා මේවා සම්බන්ධයෙන් උපදෙස් දෙනවා. උපදේශකයන්ට තමන්ගේ රටේ මේ වැඩේ කරන්න බැයි නම් ඒක තමන්ගේ ආත්මාභිමානයටත් ප්‍රශ්නයක් වෙනවා කියලා. දැන් මේ ක්‍රමවේදයේ දැන් ව්‍යාප්ත වෙන්න පටන් අරන්ද මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න කොයිතරම් කල් යයිද ආචාර්යතුමා ඔබ කියන විදිහට? දැන් මේක මේ දැන් ඇත්තටම මේ ලංකාවේ මේක කරන්න තිබ්බ අපහසුතාවය තමයි මේකට රාජ්‍ය
ත්‍රාන්තෙන් මේ රාජ්‍ය ක්‍රමවේදය තුළ ඉඩකඩක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ පිළිගැනීමක් එහෙම තිබෙන්නේ නැහැ. කොටින්ම ඒ අපි පටන් ගන්න කාලේ කාබනික ගොවියෙකුට මේ සබ්සිඩි එකක් දුන්නේ නැහැ. තේවල දුන්නෙත් නැහැ. ඒ කාබනික කරනවා කිව්වම ඒ ලැබෙන ආධාර හිටම් නැවතුවා ඒ කාලේ. ඉතින් එවැනි ක්‍රමවේදයක් තුළ තමයි අපි උඩුගම් බලා පියාඹුවේ. ඉතින් දැන් මේ පීනුවේ. එතකොට දැන් අපිට තියෙන ගැටලුවක් තමයි මේකට රාජ්‍ය අනුග්‍රහය තියෙද්දි මේක සමාජගත කරන්නේ කොහොමද කියන එක අභියෝගය තමයි දැන් මුණ දෙන්නේ. එතකොට මේකෙදි අපි දැක්කා මේ අපේ තියෙන සාර්ථක ප්‍රතිඵල පොළවේ කරලා තියෙන දේවල් සමාජගත කිරීමේ මාධ්‍ය හරහා ඔබතුමාලාගේ ප්‍රධාන වශයෙන් තියෙන මාධ්‍යයට මේක තියෙන්නේ. මෙන්න මේක හරහා මේ ගොවීන්ට මේක දැනුවත් කිරීමේ ක්‍රියාවලියකින් තමයි පටන් ගන්න. හැබැයි ගොවීන්ට දැනුවත් කිරීමේ ක්‍රමවේදයේ තියෙන රාජ්‍ය නිලධාරීන් හරහා නිසා ඇත්තටම අපිට තියෙන්නේ මුලික රාජ්‍ය නිලධාරීන් මම මුලින් කිව්වා වගේ දැනුවත් කරගෙන මේ ගමන යන්න වෙන්නේ. ඉතින් මේක කණ්ඩායම් කීපයක්. ඒ කියන්නේ පාරිසරික අමාත්‍යාංශය පොහොර වලට තියෙනවා අපේ පොහොර කන්ට්‍රෝල් කරන නියාමක කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම මේ රටේ නීති හදපු කට්ටියක් ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට කාබනික පොහොරකම සමාජගත වෙලා තියෙනවා කාබනික කියලා බොරු පොහොර ಜಾති ගොඩක්. දැන් උදාහරණයක් තත්ත්වයෙන් තොර ඒවා කාබනික පොහොර ආවොත් වෙන විශාල හානියකුත් වෙන්න පුළුවන් අනිත් පැත්තට. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා සමහර රටවල් වල තියෙනවා ඉන්දියාවේ මම දැක්ක මේ සිද්ධිය වගේ ඇවිල්ලා කාබනික පොහොර කියලා හදද්දි ක්‍රමවේද කීපයක් තියෙනවා ඩිකොම්පෝස් වෙන්න. ඒකෙදි පිටතැනක දාපු මේවැදී බීජ වෙන බීජ වගේ කියලා ඒ බීජ මුළු ඊඩෙම මේ බීජ තියෙනවා. අර භෝගී අභිභවා යනවා. ඒ නිසා ලංකාවේ මේ තත්ත්වයන් හදද්දි මේ ඔක්කොම සැලකිල්ලට SLS ස්ටෑන්ඩඩ් දෙකක් හදලා තියෙනවා. එකක් තමයි නාගරික පොහොර වලට එකක් හදලා තියෙනවා. සත්ත්ව වලින් නිෂ්පාදනය කියන්නේ කොම්පෝස්ට් කියන්නේ ගොම වලින් කුකුල් මේවා වලින් එළු බෙටි ඒ වගේ දේවල් වලින් හදන ඒවා තියෙනවා. ඒවට තත්ත්වයන් දෙකක් හදලා තියෙනවා. ඒ තුලින් හොඳ ක්‍රමවේදයක් දැන්ටම ලංකාව තුල තියෙනවා ස්ථාපිත කරලා. ඒ වගේම බයෝචාර් කියන මේ බයෝ ෆර්ටිලයිසර් කියන එකට සති දෙකකට ඉස්සෙල්ලා හැදුවා. හදලා ඒක දැන් ගොඩක් දුරට ඉවර කරලා තියෙන වැඩ. ඒ නිසා මේ දෙක ඉතා ෂණිකව වගේ රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙලා මේ දේවල් කරගෙන යනවා මේ වෙනකොට. බොහෝ දෙනෙක් දැන් මේකට දායකත්වය දෙනවා මේ වෙනකොට. අවාසනාවට මේ කට්ටියට මේකේ මඟ පෙන්වීමක් එහෙම නැත්නම් දිරිගැන්වීමක් පසුගිය කාලේ තිබ්බේ නැහැ. දැන් තමයි මේ කට්ටිය මේක කරන්නේ. ඉතින් මේක යථාර්ථයක් කරගැනීමට කාබනික අමුද්‍රව්‍ය පාවිච්චි කරගෙන පාරිසරික පොහොර පාවිච්චි කිරීම තුලින් කරගන්න පුළුවන් අපිට. හොඳයි දැන් ඔබතුමා මේ කියන කාරණත් එක්ක මට හිතෙනවා දැන් ඔබෙන් නැවත අසිය යුතුයි කියලා ඔබ කිව්වන් මේ ගොවියා දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ඒ සඳහා යම් ව්‍යුහයක් සැකසිය යුතුයි කියලා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ සරලව කිව්වොත් ග්‍රාමීයව තියෙන තැන. ඔතන ගොවියා ළඟට යද්දී ස්තරයන් කීපයක් නැත්නම් මේ නිලධාරි මට්ටම් කීපයක් තියෙනවා. ඔබ හිතන විදිහට වර්තමානයේදී අපි කියන්නේ ගොවි නියාමක කියලා සරලව ගොවි නියාමකයේ සිට ඉහළට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී ඊට පස්සේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඔය විදිහට නිලධාරී කණ්ඩායමක් ඉන්නවනේ. එතකොට දැන් මේ අයගෙන් මේ කටයුතු සිද්ධ කරන්නට ප්‍රමාණවත් තරම් සහායක් ගොවියාට ලැබෙනවද ඔබ හිතන විදිහට? ඒක මම හිතනවා දැන් ඉස්සල්ලාම අපි දකින්නේ දැන් මෙතනදී අපි මේ නිලධාරීන්ට චෝදනා කරනට වඩා නිලධාරීන්ට චක්‍රලේඛන කරන හරහා දැනුවත් කළ තිබෙන ක්‍රමවේදයන් එකට පාවිච්චි කරේ සති දෙකකට ඉස්සල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වෙලා ඇග්‍රීරියන් සර්විස් එකේ විශාල වෙබිනා එකක් කරා ඒ කොම්පෝස්ට් හදන සියලු දෙනාම දෙන්න ගාන අරගෙන දෙමළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් වැඩිමුළු දෙකක් පැවැත්තුවා. ඒකට බොහෝ දායකත්වය දුන්නා. ඒ වගේම මේ කාබනික කෘෂිකර්ම සඳහා මාකඳුරේ විශාල ආයතන පිහිටවල තියෙනවා සස්ටේනබල් කියලා. ඉතින් එතන ඉන්නවා බොහෝ නිලධාරීන් ප්‍රියංගා මේස් ඉන්නවා. ඒ වගේම බොහෝ මේකට සහයෝගී දෙන නිලධාරීන් ඉන්නවා. ඒ කට්ටිය හරහා දැනුවත් වීමේ වැඩමුළුවක් කරා ඇත්තටම කරගෙන යනවා. දැන් පරිසර අමාත්‍යාංශයේ වෙනම වැඩමුළුවක් කරගෙන යනවා. ඉතින් මේ ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මේ දැනුවත් වීම වෙනවා මේ තේ ගොවීන්ට. ඔබතුමා කිව්වා වගේ තේ ගොවීන්ට මේ තේ අවසාන ප්‍රතිඵලය ඉන්නේ දළු කිලෝ එක කීයද විකුණන්නේ දළු කිලෝ ගාණ කීයද කියන එකනේ. වී බුසල් කීයක් අක්කරට එනවද කියන එකනේ. මේක මේ විද්‍යාත්මක එක පැත්තකට දාලා ප්‍රායෝගික ප්‍රශ්නේ ගොවියට තියෙන ඕක. ඉතින් ඒකෙදි ඒකට හානියක් නොවෙන්න පමණක් නෙවෙයි ලංකාවේ ආර්ථිකයට හානියක් නොවෙන්න මේ කටයුතු සංවිධානය කර ගැනීමට හැකියාවක් තියෙනවද කියන එක. එතකොට ඒ තුල අපි දකිනවා රජයේ ක්‍රියාදාමය මේ ආයතන සියල්ලම එකතු කර ගන්න ඕනේ එක තැනකට. ඒ එකතු කර ගැනීමේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන් මේ දවස්වල මම හිතනවා මේ අමාත්‍යාංශවල වෙනස්කම් කිරීමක් කීපයක් කරගෙන ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් කරගෙන යමින් පවතිනවා.
ඒක ඒ විදිහට ගියොත් අපිට මේක සමාජගත කිරීමේ යන කාලේ අඩු කරගන්න පුළුවන්. කාලයක් යනවා. ඇත්තටම අපිට එකපාර මේක විශ්වකර්මයාගේ වැඩක් වගේ එකපාර මේක සියලු දෙනාටම දාගන්න අමාරුයි. නමුත් මම හිතනවා අපිට මේක මේ දැන් මේ මාධ්‍ය මේ වගකීම ඉතාම ඉහළයි. මේ මාධ්‍ය හරහා දැනුවත් කිරීම දැන් ඔබතුමා කිව්වා කාබනික කෘෂිකර්ම. කාබනික අමුද්‍රව්‍ය පාවිච්චි කරාට අපි කරන්නේ පාරිසරික කෘෂිකර්මයක්. ලංකාව ග්‍රීන් ශ්‍රී ලංකාව. එහෙම නැත්නම් හරිත ලංකාව බඩපත් කරගන්නේ. ඒකෙදි අපේ දැනුම නිකන් බලන්නකො අපි මුතුමිත්තන්ගේ දැනුම නවදැලි හේන. එතකොට ඒ වගේම පාරම්පරික ක්‍රමවේද. එතකොට ගොවියෝ ගිහිල්ලා කෙම් ක්‍රම මේවා ඔක්කොම තියෙනවා. ඉතින් මට මතකයි පාරම්පරික ගොවි සංවිධානයට ගිහිල්ලා මේ හිටිය වෙද මේ නායකයන්ගෙන් ඇහුවම මේ ගොවි නායකයන් ඇහුවම ගොවි 나යකයා ඉඳන් කියනවා අපි කොහොඹ කොළ පාවිච්චි කරා කැප්පඩ කොළ පාවිච්චි කරා අපේ මී ගහ තිබ්බේ වක්කඩේ ගාව මී වවුල්ලු දාන මේකෙන් ඔක්කොම කරා. ඉතින් දැන් ඒක නැතුණේ කොහම එතුමා ටොක්ක කෙනගත්තා. ඒ කියන්නේ දැනුම මේ කට්ටිය ගාව තියෙනවා. ඒ දැනුම වහගෙන මේ කියන මේ හරිත විප්ලවය කියන සුන්දර වචනෙන් ඇවිල්ලා කරපු විනාශය නැවත හරව ගන්න යන කාලය පිළිබඳ තමයි ගැටලුව තියෙන්නේ. හොඳයි දැන් මේ අපි පාරිසරික කෘෂි කර්මාන්තය පිළිබඳව කතා බහ කරා සහ ඒ කෙරෙහි මේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒතකොට පාරිසරික කෘෂි කර්මාන්තය කිරීමේදී තමයි ඔබ මම හිතන්නේ ඔබ කිව්වේ මේ අපද්‍රව්‍ය භාවිත කරමින් දැන් ඔබ දැන් කුකුල් පොහොර ඊට පස්සේ එළුවන්ගෙන් එන පොහොර ඊළඟට ගවයන්ගෙන් එන පොහොර මේ පොහොර වර්ග ගණනාවක් පිළිබඳව සඳහන් කරන දැන් අවසාන වශයෙන් මේ මී ගහේ කතාවනේ වක්කඩේ ළඟ තියෙන අපි නතර කරපු තැන. ඒතකොට දැන් මේ පාරිසරික කෘෂි කර්මාන්තය කිරීම තුළ කාබනික කියන වචනේ මේකට ගෑවෙන්නේ නැද්ද? එහෙමනම් ඒ කාබනික පොහොර භාවිත වෙන්නේ නැද්ද කොහොමද? කාබනික අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. අමුද්‍රව්‍ය භාවිත. අනිවාර්යයෙන්ම කාබනික අමුද්‍රව්‍ය. හේතුව තියෙන්නේ කාබනික අමුද්‍රව්‍ය ජලයේ දී වෙන්නේ නැහැ. මේ දෙකේ වෙනස තමයි ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට හරි සරල විදියට කිව්වොත් තේරෙන විදියට දැන් මේක ආහාර ගන්නවනේ. ආහාර ගත්තට ප්‍රෝටීනුයි කාබෝහයිඩ්‍රේටුයි ෆැටුයි ගන්න. නමුත් ඒක උඩා ගන්න නේ විදියට. උඩා ගන්නේ ග්ලූකෝසුයි ඇමිනෝ ඇසිඩ්සුයි මේ ෆැටි ඇසිඩ් එකක් හැටියට උඩා ගන්න. ඒතකොට මේක පරිවර්තනය කරනවනේ බඩේ. ඒ වගේම ඔබතුමා ගන්න ආහාර සම්පූර්ණයෙන්ම උඩා ගන්න නෑ. ඔබතුමාට මස් කිලෝ එකක් කෑවට ග්‍රෑම් 52යි 53 උඩා ගන්න පුළුවන් වෙන්නේ. මේ වැඩි තමයි පොළොවෙත් තියෙන්නේ. පොළොවෙත් මේ උඩා ගැනීම හැකියාව තමයි අපි කතා කරන්නේ. පොළොවට දානවා ඇති වෙන්න. හැබැයි පොළොවට දැම්මට දැන් ධම්මික වා උදේහවා කනවන් වේල් තුනක් පොළොවට උදේහවා වේල් තුනක් දෙනවද කවුරුත් දෙන්නේ නැහැ නේ. ඒතර පොළොවේ මේක දිය වෙනවා නම් කොහොමද මේක තියාගන්නේ පොළොවේ? පොළොව සරු පොළොවක් තියෙනකොට තිබ්බා මේක. දැන් මේක පොළොවට දරා ගන්න බෑ. ඒ නිසා විද්‍යාඥයෝ පහුගිය කාලේ හොයාගත්තා මේ දාන එකේ 70%ක් පොළොව වතුර ජල පද්ධතියට එකතු වෙනවා කියලා. ඒතකොට අපි හරිම ලැජ්ජාවට වෙන්න ඕනේ. ආසියාවේ තියෙන වැඩිම නයිට්‍රජන් තියෙන ජල පද්ධති වලින් මහවැලි ගඟ සියලු ගංගාවල දෙවෙනි ස්ථානයේ අපි. ඒ කියන්නේ නයිට්‍රජන් එච්චර මේ මහවැලි ගඟේ තියෙනවා. හැමතැනම තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? මේ දී වෙන හින්දා. ඒතකොට අපි කාබනික කෘෂිකර්මයේ එහෙම නැත්නම් පාරිසරික කෘෂිකර්මයේ කරන්නේ ජලයේ දී වෙන්නේ නැති රොක් ෆොස්ෆේට් එක. එතකොට පොටෑසියම් වල තියෙන අමුද්‍රව්‍ය සහ නයිට්‍රජන් ජලයේ දී වෙන්නේ නැහැ. හැබැයි මේ මයික්‍රෝබ් එක ගහට අවශ්‍ය ප්‍රමාණය දී කරලා දෙනවා ඒකට. අන්න ඒතර තමයි තියෙන්නේ මේකේ මේ බියුටි එක. එහෙම නැත්නම් සුන්දරත්වය, සබාදාමි. ඔබතුමාගේ ශරීරෙත් ඒ සබාදාම දීලා තියෙන සුන්දරත්වය තමයි ප්‍රයෝජන ගන්න අපි. මම ආහාර විශේෂඥ හැටියට මේ සඳහා ගොඩක් වැඩමුළු කරලා තියෙනවා. ඉතින් මේ මාතෘකාවේ මේ මිනිස් ශරීරයේ උඩා ගැනීමම තමයි මේ පොළොවේත් උඩාගන්නේ සුද්ධ දේවි. එතකොට ඔබතුමා කන කෑමේ මේ තියෙන මේ එන්සයිම්ස් තිබෙ නැත්තම් උඩා ගන්න නැහැ. ඒවා අපද්‍රව්‍ය හැටිනවා. හැබැයි වාසනාවට අපි මිනිසුන්ගේ අපද්‍රව්‍ය කල්පනාකාරණය වෙනවා ටොයිලට් හදලා. පොළවේ යන එක කෙලිම ජල පද්ධතියට එකතු කරලා විනාශ කරනවා මේ පොළව. මෙන්න මේ දෙකේ වෙනස තමයි තියෙන්නේ. ඒතකොට කාබනික අමුද්‍රව්‍ය දැම්මම වෙන්නේ ධම්මික අන්න අර වෙන විනාශය නවත්වනවා පළවෙනි එක. ගහට උරා ගන්න දේ ප්‍රමාණයක් අම්මා කෙනෙක් ළමයෙකුට කිරි දෙනවා වගේ ඒ ප්‍රමාණය විතරයි ගහට දෙන්නේ. ඒ තුලින් මේ අපි කියන විශාල NPK ඔය කියන ගාන අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒ ගහට පෝෂ්‍යතාවයට අවශ්‍ය NPK ප්‍රමාණය කාබනික ක්‍රමෙන් දෙන්න ඕනේ. දුන්නේ නැත්නම් ගහ හැදෙන්නේ නැහැ නේ. ඇත්ත සරල කතාව ඒකනේ. හැබැයි මේ NPK දෙන ප්‍රමාණය ඇත්තටම ඉනෝගනික් එකක් හැටියට තමයි ගහට උරා ගන්න. ඒ උරා ගන්න ඕනේ මේ මයික්‍රෝබ්ස් 3 අනිවාර්යයෙන්ම මේ පොළවේ තියෙන්න ඕනේ. මේක දැන් ඝන සහ දියර කියලා ක්‍රම දෙකක් තියෙනවද? ඔව් ඒ දෙකේම ගොඩක් දේවල් වෙන්නේ. ඒ දෙකේම අපි කියන දේවල් දෙන්න ඕනේ. NPK කියන ප්‍රධාන අමුද්‍රව්‍ය. ඒ කියන්නේ අපිට අවශ්‍ය වගේ අපිට ආහාර ගන්න ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ෆැට් තුනම ඕනේ. ඒ තුන පොළොවට NPK තුන ඕනේ. ඒතකොට ඒක උරා ගන්න මොන ක්‍රමයකටද දෙන්නේ කියලා ගහ දන්නේ නැහැනේ. ගහට කාබනික දුන්නත් එකයි අර දුන්නත් එකයි. උරා ගන්න ක්‍රමවේදය තමයි මෙතන තියෙන්නේ. ඒ උරා ගන්න ක්‍රමවේදය සහ
ඒ රඳව ගන්න එක. දැන් අපි ආහාර දවස ගන්න ගන්නවනේ. ගහට දවස ගන්න දෙන්නේ නැහැ නේ. දෙනවා. දෙන්න රටවල් තියෙනවා ඊශ්‍රායලය වගේ. ඊශ්‍රායලය වගේ තාක්ෂණ දියුණු රටවල් දවසට ඕන කරන ගාන ගහට ඕන කරන ගාන වෙන වෙනම දෙනවා. එතකොට දැන් අපේ තියෙන බ්ලැන්කට් මේකන් රෙකමෙන්ඩේෂන් ඔයා ගියත් එකයි ගහ ලොකු ගහයි පොඩි ගහයි ගොඩක් වෙලාවට එකම දෙයක් දෙන්න බ්ලැන්කට් රෙකමෙන්ඩේෂන්. ඊශ්‍රායලය දියුණු කරලා තියෙනවා මේක. ගහට අවශ්‍ය එක ඩ්‍රෝන් තාක්ෂණික ගණන් හදලා දෙනවා. කාබනික ඒ මොනවත් ගන්න ඕනේ. කාබනික මේ සුද්ධ ජීවීන් දන්නවා ගහට අම්මා කෙනෙක් ළමයෙකුට කිරි දෙන විදියට වැස්සියක් මේ පොඩි වැස් මේ පැටියෙකුට කිරි දෙන වගේ ඒ ගහට අවශ්‍ය දේ රොක් පොස්පේට් එකෙන් පොස්පේට් ඕන කරන ගන්න දීවල දෙනවා. ඉතින් වැස්සට රොක් පොස්පේට් එක දී වෙන්නේ නැහනේ. මේතර තමයි වෙනස තියෙන්නේ. මේ සබහාදාම තියෙන මේ සුන්දර හැකියාව අපි අවතක්සීරු ලක් කළා තමයි මේ විනාශය කරේ. දැන් ඔබතුමන් හිතන විදිහට මේ කොයිතරම් කාල රාමුවක් මේ සඳහා වෙන් කළ යුතු වේද? කාබනික කෘෂිකර්මයට යන්න අවුරුදු 5ක කාල රාමුවක් අවශ්‍ය වෙනවා. මොකද මේ පොළොවේ තියෙන වස විස අයින් කරන්න යන කාලේ ඊටාම ගොඩක් කල් යනවා. ඒ කියන්නේ ග්ලයිෆොසේට් වගේ දාපු ඒ වැයේදී ඇම්පා කියන එක අවුරුදු 5ක් තියෙනවා. DDT ගහපු එක අවුරුදු 25කට වඩා පොළොවේ තියෙනවා. මේක ගහපු ගම අයින් වෙන්නේ නැහැ. දැන් ගොඩක් ගොවියෝ හිතන් ඉන්නවා. දැන් ගිය කන්නේනේ මම මහත්වෝ බෙහෙත් ගෙවිද මේ කන්නේ ගහන්නේ නැහැ නේ. මේක වස විස නැහැනේ. ඒ වස විස අයින් කරන්න බෑ එහෙම පොළොවේ. ඒ අයින් කිරීමට යන කාලේ අවුරුදු 5ක් වගේ යනවා. යොදපු ද්‍රව්‍ය අණුව ඉතින් ඒ කාලේ යනවා. හැබැයි පාරිශුද්ධ කෘෂිකර්මයේ ඉතාලි අපිට හැරෙන්න පුළුවන්. පාරිශුද්ධ කෘෂිකර්මයේ කියන එකට දැන් නවත්ත ඉවරයිනේ. ඒ කියන්නේ රසායනික කෘෂි අපද්‍රව්‍ය රසායනික පොහොර සහ වෙනත් යෙදුම් නොවුන තාක්කල් දැන් පාරිශුද්ධ කෘෂිකර්මයට අපි අවතීර්ණ වෙලා ඉවරයි. දැන් හැරවුම් ලක්ෂණ අපි හැරවලා ඉවරයි. දැන් වෙන විසඳුමක් නැහැ. අපි මේකට යන ක්‍රමවේදය මේකේ වෙන හානිය තියෙනවා අවම කෙර ගැනීමේ දේවල් තමයි අපි දැන් කතා කරන්නේ. දැන් මේ වෙද්දී අපි දැනටත් අදටත් අපි රසායනික පොහොරනේ භාවිත කරන්නේ සරත් මහත්මයා. එතකොට මේකෙන් අපි ඉවත් වෙන්න ඊළඟ කන්නේ දක්වා දැන් ඊළඟ කන්නේ දක්වාම අපි සිටිය යුතු වෙනවා. තේනම් මේ වතාවේ තේදළු ටික නෙලා ගන්නකන් සිටිය යුතු වෙනවා. මෙන්න මේ එක කන්නයක් අවසන් වූවයින් පසු ඊළඟ කන්නේ වගා ආරම්භ කරන්න කලින් මේ කියන පාරිසරික කෘෂි කර්මාන්ත ක්‍රමවේදය අපි අනුගමනය කළ යුතුයි කියලා ඔබ යෝජනා කරන්නේ. දැනට අපේ තොරතුරු තියෙන විදිහට ලංකාව තුළ ගෙනාපු දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවානේ ධම්මික. ඒ ප්‍රමාණයක් තියෙනවා වෙනම. ඒ වගේම මේකට ඕන දේවල් මන් දන්න විදිහට මේ ප්‍රදේශවල එක ප්‍රදේශවල විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා මේ වෙනකොට. මොකද හේතුව මා කඳුර මේ සෙන්ට් එකයි ඒ ප්‍රදේශවල ඉන්න ආණ්ඩුකාරවරුයි මැදිහත් වෙලා ඒ ප්‍රදේශවල මම දැක්කා මේ ගොඩක් තොරතුරු අපිට ලැබෙමින් පවතිනවා. විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඒ කියන්නේ urban waste. එහෙම දවසට ටොන් 1000කට වැඩිය අපි urban waste යනවා. ඒ waste එක ඊටාම වඩාත්තරම වටින අමුද්‍රව්‍යයක් කොම්පෝස්ට් හදන්න. කාබනික පොහොර හදන්න නෙමෙයි. කොම්පෝස්ට් හදන්න. ඒ කොම්පෝස්ට් තමයි බේස් එකේ පොළොවට දාන්න ඕනේ. ඒතකොට ඒ වගේම ඇනිමල් waste. ඒතකොට කිව්වා ඒවා. ඒතකොට අපේ තියෙන ස්ලජ් ඒ කියන්නේ ඔය තියෙන මේ sugar මේවා ඉන්ඩස්ට්‍රි වල පොල් කර්මාන්තයේ ඒවා තියෙන අපද්‍රව්‍ය ඉතාම වටිනා කාබනික මූලද්‍රව්‍යයන්. ඒ කාබනික මූලද්‍රව්‍යයන් පාරිශුද්ධ පොහොර බවට පත් කරගන්න පුළුවන්. එවැනි විද්‍යාඥයෝ ලංකාවේ ඉන්නවා ඇත්තටම. ඒ කියන්නේ විදේශ අධ්‍යාපනය ලැබලා මේ රටවල යන්ත්‍ර සූත්‍ර ගෙනලා මේ ලංකාවේ කරන කර්මාන්ත තියෙනවා. ඒව දැනුවත් වෙලා නැහැ කවුරුත්. අපි දැන් මේ තොරතුරු එකතු කරාම අපිට එතන මේ ඉන්දියාවට දැන් පටවන්න පුළුවන් දේවල් තියෙනවා අපි ගාව. එච්චර වොලියුම් එකක් තියෙනවා. මේ කියන්නේ urban waste, animal waste, එතකොට මේ වෙනත් තියෙන green waste වර්ග, ඒ වගේම natural resources, rock phosphate හොඳම නිදිය. ඒ කියන්නේ cadmium නැති rock phosphate ලංකාව විතරයි තියෙන්නේ. ඉන්දියාවෙත් නැහැ. ඔව් ඉන්දියාවේ කියනවා cadmium තියෙන. ඇත්තටම ගොඩක්ම පරිසර දූෂණ මේකින්ද. ඉතින් ලංකාවේ තියෙන නිදි ලෝකෙටම පටවන්න පුළුවන් දේවල් තියෙනවා. මේ අමුද්‍රව්‍ය නැත්තම් ඇත්තටම ඔබතුමා කියන වගේ මේක ගැටලුවක්. මේ අමුද්‍රව්‍ය තියෙන හින්දා මේ තියෙන අපිට කනගාටුව තියෙන අමුද්‍රව්‍ය තියාගෙනත් මේ තියෙන බුද්ධිමතුනුත් ඉඳගෙන මේක අනිත් පැත්තට හරවන්න උත්සාහ ගැනීම තමයි අපිට තියෙන කනගාටුව. හොඳයි දැන් මේ කියන කාරණාත් එක්ක මේ සියල්ලේ මුඛ්‍ය පරමාර්ථය ප්‍රමුඛ පරමාර්ථය බවට පත් වෙන්නේ අනාගතයේ දවසක වසවිසෙන් තොර ආහාර වේලක් අපේ අනාගත පරපුරට දායාද කිරීම වර්තමානයේ ජීවත් වන අපට වඩා. එතකොට මේ ආචාර්යතුමා දැන් මේ සරත් මහත්මයා දැන් තියෙන ගැටලුව තමයි දැන් මේක කොච්චර කිව්වත් සමහර උදවිය ඇහුම්කන් නොදීමේ ප්‍රශ්නකුත් තියෙනවානේ. එතකොට ඔබ කියන විදිහට අපේ රටේ ඕනෑ තරම් මේ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තියෙනවා. සහ ඒ සඳහා අධ්‍යාපනය ලැබපු ඒ සඳහා යම් කාරණාවන් ප්‍රගුණ කරපු ශාස්ත්‍රීය ප්‍රවීණයන් ඉන්නවා. එතකොට ඔබ වැනි දෙස් විදෙස් අත්දැකීම් සහිත වසර ගණනාවක් තුල ඉන්නවා. එහෙම ඉන්න ඇද්දී කොතෙන්ද අපිට වැරදුනේ?
මම හිතනයි ප්‍රශ්නේ ඔබතුමා අමාරු දාන්න හෙව්වත් දන්නේ මම හිතන්නේ මේ තුන අපිට නොදකින්න බලවේග තියෙන්න පුළුවන් පිටිපස්ස. අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. මොකද දැන් මෙවැනි බොහෝ දේවල් වෙලා ඇමරිකාවේ පවා ජාත්‍යන්තර ගිහිල්ලා අවශ්‍ය විස තියෙන සමාගම් වලට ඩොලර් බිලියන 10ක වගේ වන්දි ගවන්න කියනකොට ඒ කොච්චර විද්‍යාඥයෝ කණ්ඩායමක් ඒ වැටුපේ පඩි ගන්න නැද්ද ලෝකෙ පුරාම. ඒ තීද්දිත් ඒවා ජයග්‍රහණය කරගෙන යුරෝපයේ සහ දියුණු රටවල් වල දැන් අද තියෙන තාක්ෂණය ඉතා දියුණුවනේ ධම්මික. ඒ තාක්ෂණයෙන් තරුණ පරපුර මේක ප්‍රතික්ෂේප කරා. එතකොට දැන් පහුගිය වසර 10 තුල තිබ්බ මිලීනියම් ඩිවලොප්මන්ට් ගෝල්ස් කියන එක තුලින් ඒ වගේම සස්ටේනබල් ෆුඩ් සමිට්ස් වල තිබ්බ මේකක් තමයි තරුණ පරපුර කිව්වා නෑ මේක නවත්තන්න. මෙතනින් එහාට යන්න එපා. මේ පහුගිය කාලේ ජර්මනියේ තිබ්බ ජල විනාශය සුනාමියක් වගේ ඒවට හේතුව එමිෂන් ඔෆ් කාබන් ඩයොක්සයිඩ්. එතකොට නෙට් නයිට්‍රජන් සමිට් එකක් තිබ්බා ලංකාව ප්‍රමුඛ කරලා. ඒ වැඩි එළියට දාපු තොරතුරු සමාජගත කරොත් එහෙම මිනිස්සු මේව අල්ලන්නේවත් නැහැ. සමාජගත කරොත් මේ සමාජගත කිරීමේදී අපි දැක්ක අඩුපාඩුවක් තියෙනවා. මේක සමාජගත කරන්න අවශ්‍ය මං හිතන්නේ එක්කෝ ධෛර්යය අපේ කොන්දපණ තියනවා කියන එක සිංහලෙන් කිව්වොත් ඒ වගේම ඒකට ඕන කරන සම්පත් දායකත්වය මේ ලංකාව තුළ තිබ්බේ නැහැ. අපි උඩුගම් බලා පීනුවේ. අපිට තිබ්බ අභියෝග ඉතාම ඉහළයි. අපි ඒ ගැන මෙතන කතා කරන්නේ නැහැ. නමුත් අපි සන්තෝෂ වෙනවා. රටේ නායකෙක් අපි දේශපාලනය කරන්නේ නැහැ පැහැදිලිවම. අපි අපේ 28කට ඉස්සෙල්ලා පටන් ගත්තේ ආගම් ජාති කුල ભેද නැතුව පටන් ගත්ත ගමනක්. ඉතින් මේක වෙනස් වුණත් අපි මේ ගමන යනවා. ඉතින් මේකට නායකත්වයක් රටේ ප්‍රධානියා දෙනකොට ඒ වැනි අවස්ථාවක් අපි පැහැරෙන්නොත් අනාගත පරපුර අපිට ශාප කරනවා දවසක. දැනට මේ යොදවන ඩොලර් එකක් යොදවද්දී ඩොලර් 3ක් අවශ්‍යයි කියලා මේ මම දැක්ක පත්‍රිකාවක් තියෙනවා. මේක සුද්ධ කරන්න, ජලය සුද්ධ කරන්න, වාතය හුස්ම ගන්න පුළුවන් වාතයක් ගන්න, බයෝඩයිවර්සිටි ලෑන්ඩ් තියෙන ලෑන්ඩ් එකක් බහු විවිධත්වයේ තියෙන මේ පරිසරයක් හදන්න, ඒ වගේම සරු පොළවක් සාරවත් පොළවක් හදන්න යන වියදම මේ එක ඩොලර් එකක් ආදායම ගද්දී ඩොලර් 3ක් විදන් කාණ්ඩ උන අනාගතේ. ඉතින් මේ නැවැත්වීම මීට කලින් කරා නම් අපි මේ සුන්දර දේශයක් ගැන සිහිනමවන්න තිබ්බා. නමුත් දැනුත් ප්‍රමාණය මේකට තියෙන සම්පත් අපි ගාව තියෙනවා. මේකට අවශ්‍ය නායකත්වය තමයි අවශ්‍ය වෙලා තිබෙන්නේ. නායකත්වයත් සමගම ආයතනික ව්‍යුහයක් ඕනේ. ඔබතුමා කිව්ව ප්‍රශ්නෙට නැවතත් ඇවිල්ලා මං හිර වෙනවා. එතනට ගියේ නැත්තම් මේ ආයතන ව්‍යුහය තුල සමාජගත නොවුනොත් එහෙම අපි ආයි පරණ තැනටම කැරකිලෙනවා. මේක කරන්න බැරි වැඩක්. හරි අමාරුයි. අපි නෑ බෑ කියාගෙන ඉපදුනේ. ඒතකොට අපි ඒක තවත් කැමති නෑ බෑ කියාගෙන යන්න ඉස්සරහට. හොඳයි දැන් මේ මම අර ඔබෙන් මේ ප්‍රශ්නේ ඇසුවේ ඔබ අමාරු දාන්න නෙමෙයි දන්නා කෙනෙක් ආපු විට දන්නා දේ එළියට ඇදලා අරගෙන රටට සමාජයට ලබා දෙන්නට අවශ්‍ය නිසා දැන් මේ කටයුත්ත ආරම්භ වෙලානේ තියෙන්නේ මේ ආචාර්යතුමා. එතකොට ආරම්භ වෙලා මේකේ යම් පියවර ගණනාවක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඔබ කිව්වා වගේ රටේ ප්‍රධාන පුරවැසියා තමන්ගේ වගකීම ඉටු කරන්නට ඔහු කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා කැබිනට් මණ්ඩලයට. මේ ලෝකයේ තියෙන එකම රට බවට පරිවර්තනය කිරීමේ අරමුණ කරා යන ගමනක්. ලෝකයේ අනිකුත් රටවල් මොනුමනින්ම මේ තත්ත්වයට පත් වෙලා නැති නිසා ඒ ලෝකයේ පළමු රට බවටත් අපිට පරිවර්තනය කරගන්න පුළුවන් කියන අපේක්ෂාව ඇතුව තමයි ජනාධිපතිවරයා මේ කැබිනට් පත්‍රිකාව යොමු කරන්නේ. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශ, ඔබ කිව්වේදී පාරිසරික අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ කියනවා වූ සියලු තැන් එකට ඒකාත්මික වෙලා මේ දරන උත්සාහයේ ප්‍රතිඵලය අනාගතයට යොදන ආයෝජනයක් විදිහට දැන් අපි මේ දකිමින් සහ කතා කරමින් ඉන්නේ. දැන් ඔබෙන් පණිවිඩයක් ලබා ගන්නත් අවශ්‍යයි. දැන් අපි දකිනවා මේ කොයිතරම් පැහැදිලි කරත් කොයිතරම් අනපනත් නීති රීති ගෙනල්ලා මේක රෙගුලාසි ගෙනල්ලා මේක සම්මත කරගෙන ගමන යන්න හැදුවත් අහන්නති කණ්ඩායමකුත් ඉන්නවනේ. එතකොට ඒ අයට අපිට 100%ක්ම මේක පැහැදිලි කරලා අපේ මේ වැඩේට නැඹුරුාවක් ඇති කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේක අහන තැනට එන කොණ්ඩායමක් ඉන්නවනේ. එතකොට අඩුම තරමේ මේගොල්ලෝ දැන් මේකේ මේ මම දකින දේ මේකේ තියෙන ප්‍රතිඵලයේ පත් වෙන්නේ මේ ආචාර්ය සරත් රණවීර මහත්මයා දැන් නොකර ඉන්න අයට කරන අය යම් ප්‍රතිඵලයක් ලබනවා නම් දවසක නොකර ඉන්න අයටත් ඔටෝමැටිකලි අපි කියන්නේ ඒක ස්වභාවයෙන් මේ තමන්ට ඒ දේ කරන්නම සිද්ධ වෙනවනේ. අන්න එතෙන්ට පොළඹවන්නට තමයි අවශ්‍ය වෙන්නේ. ඒ පෙළඹවීම සඳහා දැන් කොහොමද සූදානම්? එතනට තමයි දැන් මේක අපිට එන්න වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි දැන් ඔය අනාගතයේ ඉතා මෑතක දවස් කීපයක ප්‍රධාන වශයෙන් සියලුම ආණ්ඩුකාරවරු මැදිහත් වෙලා අපේ වැඩමුළු කීපයක් පවත්වාගෙන යනවා.
ඒකෙදි මේ නිල්ලාරින් සියලු දෙනා මේ එනවා ගොවි සංවිධාන නායකයොත් එනවා. ඒ කියන්නේ සියලු පළාත් ආවරණය වෙන ආවරණය විදියට දේශපාලන නිලධාරියෝ රාජ්‍ය නිලධාරී මට්ටමේ ගොවි සංවිධාන නායකයොත් එනවා. ඒ වගේම අපි ඒකෙදි බෙදා හදා ගන්නවා මේ ප්‍රතිඵලදායී දේවල්. ඒ කියන්නේ පොළවේ කරන ඒවා තියෙනවා. පොළවේ කරන්නේ නැත්තම් මේක නිකන් අපි මේ විද්‍යානුකූල ප්‍රබන්ධයක් වෙනවා. ඔබතුමාට මට ලස්සනට විද්‍යානුකූලව කියලා දෙන්න පුළුවන් මේක වෙන්නේ කොහොමද කියලා. පොළවේ කරන්න ඕනේ දවස් අවසානයේ. ඉතින් අපිට මේ භාවනා කරන්න කියලා නිවන් දකින්න කිව්වට නිවන් දකින්න භාවනා කරලා ඒ ක්‍රමයට යන්න ඕනේ, අනුගත වෙන්න ඕනේ. ඉතින් ඒක කරන කට්ටිය ඉන්නවා. වැරදිලාවත් සංඝයා වහන්සේලා රහතන් වහන්සේලා හිටියේ නැත්නම් අපි මේක අතහැරලා දානවනේ. මේක වෙලා නැහැනේ මේක ධර්මයක් පමණයි. නමුත් මේ පොළවේ කරන හින්දා අපිට මේක දකින්න දේවල් අපි මේ කරන්නේ මේ ගොවි සංවිධාන නායකයෝ ගෙන්නලා පොළවේ කරන තැන් පෙන්නනවා. ඒ කියන්නේ ඒක තමයි හොඳම විදිහ. හොඳම පණිවිඩය. විද්‍යානුකූල ඒවා අපි වෙනම කතා කරනවා වෙන සභාවල. මොකද මේ ලෝකේ පුරාම කරලා තියෙනවා මේක ඔප්පු කරලා තියෙනවා කරන්න පුළුවන් දෙයක් හැටියට. දෙක අපේ රට ඔබතුමා කිව්වා වගේ ලෝක සිටියේ මේ පළවෙනි රට වීමේ ගෞරවය වෙන්න පුළුවන් අපි හරි ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්නේ. අපේ මව්බිම අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ අපි පුංචි කාලේ යනකොට ධම්මික කුඹුරු වක්කඩ වලින් වතුර බීලා තියෙනවා. මේ යනකොට ගමන් යනකොට අපි ඇලවල් වලින් වතුර බනවා. අපිට මතකයි මේ මම තේ පරීක්ෂණ ආයතනයේත් වැඩ කරා. ඒ කාලේ ඒ ට්‍රිප් එකක් ගිය කට්ටිය ලස්සන තේ පරීක්ෂණ ආයතනයේ ළඟ තියෙනවා දියැලක්. වතුර බීලා ඔක්කොම ලිදුලෝ ඉස්පිරිතාලේ මාසික දුක් විඳ දවස් 4-5. ඒ මොදේ වතුර හිටන් වස තියෙනවා. වතුර ලස්සනයි. හැබැයි වස තියෙනවා. ඉතින් මෙවැනි දේවල් නැතුව අපිට සුන්දර විදිහට යනකොට පාරේ තියෙන පාරයින් තියෙන දියැලකින් වතුර බොන්න පුළුවන් නම් වක්කඩේකින් නාන්න පුළුවන් නම් මං හිතනවා අපේ සුන්දර දේශයක් නැවත ගොඩ ගන්න පුළුවන් අපිට. හොඳයි. සුන්දර දේශයක් ගොඩනගන්නට වර්තමානයේදී කරන ආයෝජනයක් ඒ අනාගතය වෙනුවෙන් කරන වැඩක්. ඉතින් ඒ නිසා තමයි මේක රාජ්‍ය මැදිහත් වීම සහ නිකුත් මේ පිළිබඳව දන්න මේ පිළිබඳව උනන්දුවක් තිබෙන සහ මේට කැමැත්තක් තියෙන සියල්ල එක තැනකට එකතු වෙලා රට වෙනුවෙන් මේ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමන් සඳහන් කරා මාධ්‍යට වගකීමක් තියෙනවා කියලා. කෘෂිකර්ම ලාංකේය කෘෂිකර්මාන්තයේ වෙනුවෙන්ම කැපවුණු නාලිකාවක් විදිහට හරිත නාලිකාව ඒ වගකීම ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා සහ ඒ වගකීම ඉටු කරනවායයි කියන පණිවිඩෙත් අපි ඔබතුමාට මේ අවස්ථාවේ බොහොම සතුටින් සඳහන් කරනවා. ඒ සඳහන් කරමින් අපි ජීවිතාර්ථ තුළින් සමුගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට අපේ ආරාධනය පිළිගෙන පැමිණියාට. අපේ ආරාධිතයා බවට පත් වුණේ අද දවසේදී ආන්තරික කාබනික ගොවි සමාජයේ කරු සභාපති, නකු ආයතනයේ උපදේශන සභාවේ සභාපති සහ කාප් ආයතනයේ උපදේශන සභාවේ සභාපති ආචාර්ය සරත් රණවීර මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමන්ට පැමිණීම සම්බන්ධයෙන් සහ දැනුවත් කිරීම සම්බන්ධයෙන්. හිතවතුනි, එහෙමනම් අපට අවසරයි අදට ජීවිතාර්ථ තුළින් සමුගෙන යන්නට. හැමදාමත් කියනවා වගේ නැවතත් අපි ජීවිතාර්ථ තුළින් මුණ ගැහෙනවා තවත් හරවත් වූ සාකච්ඡාවක් සමග. ඔබට සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී වියලුණු දඬු උව දලුලන මෙහි මත හෙන්නට කුඹුරට යොමු කරගත සිට බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේතට සවිශක්තිය අයදින රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි
ගලනා ඇල දොල වැඩෙනා ගහකොල සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ असत सिसारा सरन चारिका